අයිබෝන් ළමයි. එතකොට අද අපි කතා කරන්න යන්නේ Python පාඩමේ 5 වෙනි කොටස. එතකොට අද අපි කෙලිම Python කොටසම කෙලිම පටන් ගන්නවා. දැන් මේ වෙනකන් අපි සාකච්ඡා කරේ ඔයගොල්ලන්ට මතක ඇති අපි මේ පළවෙනි පිටුවේම ලියාගත්තා. හරි? ගැටලුවක් විසඳීමේ අධීර ටික. අධීර යටතේ අපි මුලින්ම කිව්ව ගැටලුව විශ්ලේෂණය කරනවා කියලා. ඊට පස්සේ දෙවෙනියට කිව්ව ගැටලුව සඳහා ඇල්ගොරිතම් එකක් ගොඩනගනවා කියලා. දැන් මේච්චර දවස් අපි කරේ ඇල්ගොරිතම් එක ගොඩනගන එක. හරි? ෆ්ලෝ chart සහ සූඩෝ කෝඩ් පාවිච්චි කරලා. හරි? ඊට පස්සේ බලන්න ෆ්ලෝ chart එක සහ ඇල්ගොරිතම් කාගේද වීඩියෝ එකක් වන්න නේද නේද? right. හරි. එතකොට ෆ්ලෝ chart සහ අපේ සූඩෝ කෝඩ් පාවිච්චි කරලා අපි ඇල්ගොරිතම් ගොඩ නැගුවා. හරි? දැන් අද එතනින් ඉදිරියට ඊළඟ ස්ටෙප් එක යන්න යන්නේ. ඊළඟ ස්ටෙප් එක කියන්නේ දැන් කෙලින්ම අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා අපි අර ගොඩ නගපු ගැලීම් සටහන එහෙම නැත්නම් අපි හදපු ව්‍යාජකේතේ එහෙම නැත්නම් සූඩෝ කෝඩ් එක දැන් කෙලින්ම ප්‍රෝග්‍රෑම් එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ දැන් අපි software එකේ අපි හදන software එකේ structure එක ගහලා ඉවරයි. ඒක එන්නේ කොහොමද කියලාත් බලලා ඉවරයි. දැන් ඒකේ කෙලින්ම ඇත්තටම build එක කරන්න යන්නේ එහෙම නැත්නම් කෙලින්ම programming language එකක් පාවිච්චි කරලා මේක නිර්මාණය කරන්න තමයි යන්නේ. ඒතකොට A level වලදී අපිට පාවිච්චි කරන්න තියෙන programming language එක තමයි Python. පැහැදිලිනේ? right. එතකොට යන්නකෝ ටියුට් එකේ 19 නෙමෙයි ඊට කලින් යන්න ක්‍රමලේඛ කියලා 14 පිටුවට 14 වෙනි පිටුවට 14 වෙනි පිටුවට. එතකොට අපේ මේ Python කියන ක්‍රමලේඛයට යන්න කලින් අපි මේ ක්‍රමලේඛන ගැන පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. හරි? එතකොට ඒකෙදි ඔයගොල්ලන්ගෙන් ඔය ගොඩක් වෙලාවට අහන එකක් තමයි මේ ක්‍රමලේඛන භාෂාවන්ගේ පරිණාමය ගැන. හරි? පරිණාමය ගැන. එතකොට බලන්න ඒකේ පරිණාමය අරගත්තාම පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව සහ හතරවන පරම්පරාව කියලා මේකත් අපි කොටස් 4කට බෙදනවා. හරි? ඒ යටතේ බලන්න පළවෙනි පරම්පරාව. පළවෙනි පරම්පරාව කියලා කියන්නේ ඔන්න කෙලින්ම මැෂින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරපු මැෂින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරපු පරම්පරාව. හරි? මැෂින් ලැන්ග්වේජ්. ඒතර මොකද්ද මැෂින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ? ඔයගොල්ලන් මතකනේ අර ඇඩා ඔගස්ටා ලව්ලෙස්. හරි? මතකයිද එහෙම එක්කනේ? කවුද ඇඩා ඔගස්ටා ලව්ලෙස් කියලා කියන්නේ? මතකද එහෙම එක්කනේ? ලෝකේ යෝ. හරි? ෆස්ට් ප්‍රෝග්‍රෑමර් කියලා අපි අඳුරගත්තා. හරි? ෆස්ට් ප්‍රෝග්‍රෑමර්. එතකොට ඇඩා ඔගස්ටා ලව්ලෙස් එහෙම ඔය ප්‍රෝග්‍රෑම් කරේ මෙන්න මේ මැෂින් ලැන්ග්වේජ් එකෙන් තමයි. හරි? එතකොට ඒ කාලේ අරගත්තාම කෙලින්ම මේ මොනවාද? හරි? ඒ දවස්වල අරගත්තාම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන එක කෙලින්ම දැන් මැෂින් ලැන්ග්වේජ් එකෙන් තමයි කරන්නේ. මැෂින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ මෙහෙම සරලව හරි? අපි උදාහරණයකට ගමු. අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද? මෙන්න එහෙම ෆෝන් බොක්ස් එකක හරි? මෙන්න එහෙම ෆෝන් එකක් තියෙනවා. ඕකේ මෙන්න එහෙම අංක ටිකක් තියෙනවා. ඕකේ අංක ගහලා අපිට කෝල් එකක් ගන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැකලා ඇති පහේ කාසියක් දාලා. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ නම් නැහැ ගොඩක් වෙලාවට අර කාසියක් දාලා බටන් එකක් ප්‍රෙස් කරපුවාම පල්ලෙහෙන් පෙප්සි කෑන් එකක් හරි අන්න ඒ වගේ එකක් එනවා. හරි? එහෙම ඒවා දැකලා ඇති. එතකොට අන්න ඒ වගේ පොඩි නිකන් මැෂින් එකක් හිතන්නකෝ. ඒ වගේ මැෂින් එකක මේ පරිගණක තිරයක් අනම්මනම් කතන්දර මුකුත් නැහැනේ. ඉතා සරල උපකරණයක්. එතකොට ඒ වගේ එකක වෙනස්කමක් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? කෙලින් මේ මැෂින් එක ඇතුළට ගිහිල්ලා හරි? ඒකේ තියෙන වයර් එකක් ගලවලා වෙන තැනකින් අමුණලා අන්න ඒ වගේ කෙලින්ම යන්ත්‍රයත් එක්ක වැඩක් නේද කරන්න ඕනේ. දැන් ඔගොල්ලෝ මේ මෙතන ET කරන අය එහෙම ඉන්නවනේ ET SFT කරන අය.
ඔයගොල්ලෝ දන්නවනේ දැන් මේ මොනවාද අපේ වාහනේ එන්ජින් එක තියෙන්නේ මොන යුගයේද? දැන් අපි ඉන්න යුගයට ඇවිල්ලාද තියෙන්නේ? වාහනේ එන්ජින් එක. දැන් අපි ඉන්නේ මේ කෙලිම තොරතුරු තාක්ෂණික යුගයකනේ ඉන්නේ. හරි? තාක්ෂණික යුගයේ ඉන්නේ. හැබැයි වාහනේ එන්ජින් එක කියන එක ටෙස්ලා එකේ ඇරෙන්න. හරි? ඇවිල්ලාද තියෙන්නේ? නෑ ඒක මොන යුගයේ තියෙන්නේ? ඒක මොන යුගයේ තියෙන්නේ? ඔයගලන්ට ET වල එහෙම ඔය කියනවා ඇති. නේ? මොන යුගයේද ඒක තියෙන්නේ? විද්‍යුත් යාන්ත්‍රික යුගයේද? විද්‍යුත් යාන්ත්‍රික යුගෙත් නෙමෙයි. ඒක තියෙන්නේ කෙලිම යාන්ත්‍රික යුගයේ. තේරුණාද? එතකොට දැන් ඒ එන්ජින් එකේ මොකක් හරි වෙනසක් කරන්න ඕන වුණොත් එහෙම ඔයාලට පුළුවන් ද නිකන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා එන්ජින් එක කරගෙන වේගෙ හරි මොකක් හරි වෙනස්කමක් කරන්න? එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. හේතුව ඒක තියෙන්නේ යාන්ත්‍රික යුගයේ. ඒකේ වෙනස්කමක් කරන්න නම් ඔයා ඒ එන්ජින් එක ඇතුලේ තියෙන වීල් කරකන විදිහ ඒක ඇතුලේ වැඩ කරන ඔක්කොම ටික දැනන් ඉන්න ඕනේ. වෙනසක් කරන්න නම් ඒක ඇතුළට ගිහිල්ලා ඒ අදාළ පාර්ට් එකක් ගලවලා අයින් කරලා වෙන පාර්ට් එකක් හයි කරලා ඒ විදිහට ලොකු නොලෙජ් එකක් ඕනේ ඒක ප්‍රෝග්‍රෑම් කරන්න නම්. ඒකේ වෙනසක් කරන්න නම්. පැහැදිලිද? රයිට්. එතකොට ඒ වගේ තමයි ඉස්සර තිබ්බ කම්පියුටර්ස් උත්. හරි? එතකොට මේ හරි? එතකොට ඉස්සර තිබ්බ කම්පියුටර්ස් උත් ඒ වගේ තමයි. ඒවා කෙලිම යන්ත්‍රානුකූලව තමයි මේ යන්ත්‍රානුසාරයෙන් තමයි වැඩ කරන්නේ. ඒතකොට ඒකේ වෙනසක් කරන්න ඕන නම් ඒකේ ප්‍රෝග්‍රෑම් එකක් අලුතෙන් හදන්න ඕන නම් හරි තියෙන එකක් වෙනස් කරන්න ඕන නම් කෙලින්ම යන්ත්‍රයේ ඇතුළටම ගිහිල්ලා ඒකේ තියෙන කෑලි ගලවලා වයර් ගලවලා ඒ විදිහට තමයි ඒකේ ප්‍රෝග්‍රෑමින් කරන්න ඕන. පැහැදිලිද? එතකොට ඒක තමයි යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ. හරි? එතකොට යන්ත්‍ර භාෂාවෙන් ප්‍රෝග්‍රෑම් කරන එක. හරි? අපි එතකොට ඒක සරලව 0.1 පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් කරනවා කියලා දාන්න පුළුවන්. නමුත් 0.1 කියලා එකක් නැහැ එතනදී. එතන තියෙන්නේ අපේ අවශ්‍ය තැන් වලට ප්ලග් කරන එක. ඒතර ඒ තියෙන තැන නොතියෙන තැන එක බිඳුව ලෙස අපි අඳුර ගන්නවා ඔය මේ මැෂින් ලැන්ග්වේජ් කතා කරද්දී 1.0ෙන් නිරූපණය කරන්න පුළුවන් කියලා. මොකද ඇත්තටම 1.0යි කියලා කතන්දරයක් නැහැ. හරි? කොහොම හරි එතකොට තේරුම් ගන්න මැෂින් ලැන්ග්වේජ් එක කියන එක මේ අපි දැන් ප්‍රෝග්‍රෑමින් වගේ සරල නෑ අපිට තැනක ඉඳගෙන ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එකක් නෙමේ. ඒක ගැන මැෂින් එක ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ ප්‍රෝග්‍රෑමින් කරන්න. පැහැදිලිද? එතකොට ඇඩවගස්ට් ලව්ලේස් කියලා කියන්නේ ඒ තනිකර ඒ දැනුම තිබුණ කෙනෙක්. ඒතකොට ඒ ප්‍රෝග්‍රෑමින් දැන් ප්‍රෝග්‍රෑමින් වගේ නෙමේ ඉතාමත් අමාරුයි. පැහැදිලිද? මේ ප්‍රෝග්‍රෑමින් වලට වඩා පට්ට අමාරුයි. දැන් අපි මෙතන හිතන්නකෝ අපි Python ප්‍රෝග්‍රෑම් එකක් ගහනවා මොකක් හරි සංඛ්‍යා දෙකක් එකතු කරන්න. මේක නිකන් x ධන y කියලා ගැහුවම print වෙනවා. හරි? input x input y print x ධන y කියපු ගමන් කෙලින්ම software එක වැඩ. හැබැයි ඕක යන්ත්‍රය ඇතුලේ කරන්න ගියොත් එහෙම input කරන එකයි keyboard එකෙන් එන එකයි ඒ ඔක්කොම අපි සකස් කරන්න ඕන. තේරුණාද? එතකොට ඒ සංකීර්ණත්වය සම්පූර්ණ අයින් කරලා අපිට මේ අපේ තියෙන languages ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? එතකොට machine language එකේ යටතේ එතන ලියාගන්න පළමු පරම්පරාවේ පරිගණක භාෂා එක අපි කියනවා මේ machine language කියලා. ලියන්න වැඩසටහන් ලියන ලද්දේ බිඳුව එක යන සංකේත භාවිතයෙනි. බිඳුව එක යන සංකේත වරහන් ඇතුලේ machine code කියලා දාන්න. machine code එක වැඩසටහන් ලියන ලද්දේ බිඳුව හා එක යන සංකේත වරහන් ඇතුලේ machine code භාවිතයෙනි. පරිගණකයට තේරෙන machine code එකෙන් තමයි ලියලා තියෙන්නේ. හරි? හරි? right. ඊළඟට ඊට පස්සේ ඊළඟ බෝලේ එතන තියෙනවා එබැවින් විධාන ඇතුළත් කිරීම ඉතා සංකීර්ණ කාර්යයක් විය කියලා තියෙනවා. ඊළඟට තව එකක් ලියන්න අනිවාර්යෙන් යන්ත්‍ර මත යැපෙන භාෂාවකි. මම කියන්නේ මොකක්ද කියලා. යන්ත්‍ර මත යැපෙන භාෂාවකි. machine language එක යන්ත්‍ර මත යැපෙන භාෂාවකි.
යන්ත්‍ර මත යැපෙන භාෂාවක් කියලා ඔය ලක්ෂණ ටික හොඳට මතක තියාගන්න. ඕවා ප්‍රශ්න වලට එනවා. යන්ත්‍ර මත යැපෙන භාෂාවක් කියලා කියන්නේ අපි යන්ත්‍රයක් අරගෙන ඒක ප්‍රෝග්‍රෑම් කරොත් ඒක ඒ යන්ත්‍රයට විතරයි. ආයේ ඒක ගලවලා වෙන තැනකින් දාන්න බෑ. එහෙම නැත්නම් එකක් අපි හදලා තියෙන යන්ත්‍ර ඔක්කොටම පාවිච්චි කරන්න බෑ. යන්ත්‍රයකට එකයි. තේරෙනවද? දැන් අපේ Windows එහෙමද? Windows හදනවා යන්ත්‍ර ඔක්කොටම දානවා. ඒවා යන්ත්‍ර මත යැපෙන ඒවා නෙමෙයි. හරි? යන්ත්‍ර මත යැපෙනවා කියන්නේ කෙලින්ම යන්ත්‍රය හදලා ඒක ඇතුලේ වෙන මෙකැනිසම් එකත් හදලා ඒක ගෙනින් දෙනවා. ඒක කැඩුනොත් එතනින් ඉවරයි. ආය අලුත් එකක් හදන්න ඕනේ. එහෙම නැත්නම් එතන තියෙන ඒවා ටිකක් මොකක් හරි කරලා මේ අප්ඩේට් කරලා හරි මොනවා හරි කරන්න පුළුවන්. ඒක ඒකට විතරයි. මැෂින් එකෙන් මැෂින් එකට වෙනස්. තේරෙනවද? ඒක වෙනස් කරයි කියලා අනිත් මැෂින් වල වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒතකොට ඒවා යන්ත්‍ර මත යැපෙන programming language. ඒක තනිකර ඒ යන්ත්‍රයට පමණයි. පැහැදිලිද? ඒතර ඒක තමයි යන්ත්‍ර මත යැපෙනවා කියන එක. හොඳට මතක තියාගන්න. මේ පළමු පරම්පරාවේ පරිගණක භාෂා එහෙම නැත්නම් machine language අනිවාර්යෙන් යන්ත්‍ර මත යැපෙනවා. ඊළඟ මොකක්ද තියෙන්නේ? ක්‍රම ලේඛකයා විසින් පරිගණකයේ දෘඩාංග පිළිබඳව හොඳට දැනගන්න ඕනේ. දැන් අපේ ප්‍රෝග්‍රෑමින් අපි කරන ප්‍රෝග්‍රෑමින් වලට දෘඩාංග ගැන මෙලෝ සංසාරයක් දැනගන්න ඕනේ නැහැ. කීබෝඩ් එක මවුස් එක තියෙන තැන දන්නවනම් ඒ දෙක පාවිච්චි කරන්න පුළුවන් නම් මොනිටර් එක පේනවා නම් එච්චරයි. කම්පියුටර් එක ඇතුලේ මදර් බෝඩ් එකද RAM එකද මොනවාද තියෙන්නේ කියලා සත පහක්වත් වැඩක් නැහැ. ප්‍රෝග්‍රෑමින් අපිට නියමෙටම කරන්න පුළුවන්. කිසිම හાર્ඩ්වෙයාර් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මැෂින් ලැන්ග්වේජ් එකේදී නෙමේ හાર્ඩ්වෙයාර් දැනුම නැතුව මෙලෝ දෙයක් කරන්න බෑ. තේරෙනවද? පැහැදිලිද? රයිට්. ඒතර ඒක හරියට හිතන්නකො වාහන ගැන කිසි දෙයක් දන්නේ නැතුව එන්ජින් ගැන කිසි දෙයක් දන්නේ නැතුව ආට පුළුවන් අලුතෙන් එන්ජින් එකක් හදන්න. එහෙම කරන්න බෑ. හරි? එතකොට ඊළඟ තමයි පරිවර්තක මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් පරිවර්තනය කරන්න දෙයක් නැහැ නේ. දැන් කෙලින්ම අපි මේ මැෂින් ලැන්ග්වේජ් එකෙන් ලියන්නේ. මැෂින් එකට තේරෙන ලැන්ග්වේජ් එක. ඒක තමයි මැෂින් ලැන්ග්වේජ් එක. මැෂින් එකට තේරෙන ලැන්ග්වේජ් එක මැෂින් ලැන්ග්වේජ් එකෙන් තමයි ලියන්නේ. එහෙනම් ආයේ පරිවර්තනය කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අවසාන එක කියලා තියෙනවා. අන්න වැඩසටහන් ක්‍රියාත්මක වීම වේගවත්. ඇයි වේගවත්? පරිවර්තනය වෙවි අනම්මනම් කතන්දර වුත් නැහැනේ. කෙලින්ම මැෂින් ලැන්ග්වේජ් එකෙන් ලියලා තියෙන්නේ. එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් වලට වඩා අනිවාර්යෙන් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? එතකොට ඒකත් ලක්ෂණය. එතකොට ඔන්න ඔය ලක්ෂණ සෙට් එක හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. කටපාඩම්ෙන් නෙමෙයි අවබෝධයෙන්. හරි? මැෂින් ලැන්ග්වේජ් එක කිව්වහම ඔයාලට තේරෙන්න ඕනේ මේක මැෂින් එක මත ඩිපෙන්ඩ් වෙනවා. වෙන ඒවට කරා යන්න බෑ. මේක මොනවාද වැඩසටහන ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් වේගය වැඩි වෙන්න ඕන අනිත් ඒවාට සාපේක්ෂව. වෙයි මැෂින් ලැන්ග්වේජ් එකෙන්මනේ තියෙන්නේ. හાર્ඩ්වෙයාර් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. හරි? කටපාඩම් කරන්න දෙයක් නෑ ඒකේ. හරි? රයිට්. ඊළඟට ඔන්න එනවා. දැන් මැෂින් ලැන්ග්වේජ් එක ඉවරයි. ඊළඟට අන්න එනවා දෙවන පරම්පරාව. assembly. දෙවන පරම්පරාව මොකක්ද තියෙන ලැන්ග්වේජ් එක? assembly. හරි? assembly කියන එක අර මැෂින් ලැන්ග්වේජ් එක වගේ කෙලින්ම මැෂින් එකට තේරෙන භාෂාවකින් නෙමෙයි ලියන්නේ. බලන්න විධාන ක්‍රමය මැෂින් ලැන්ග්වේජ් එකට වඩා සාපේක්ෂව සරලයි. චුට්ටක් සරලයි. අපි දැන් කරන ඒවාට තරම් සරල නෑ. නමුත් චුට්ටක් සරලයි. බිඳුව සහ එක මත පදනම් වූ විධාන වෙනුවට මොකද කරන්නේ? යන්න සංකේත නාම විවිධ සංකේත නාම පාවිච්චි කරන්න පටන් ගත්තා. හරි? මොකද මැෂින් ලැන්ග්වේජ් එකේ ඕක මතක තියාගන්න හරි අමාරුයි. ඒකින්ද විවිධ සංකේත පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒක තමයි assembly language එක. හරි? එතකොට assembly language එකෙන් ලියන ඒවා කම්පියුටර් එකට තේරෙයිද? assembly language එකෙන් ලියන ඒවා පරිගණකයට තේරෙයිද? දැන් ලියන්නේ machine language එකෙන් නෙමෙයි. වෙන භාෂාවකින් වෙන සංකේත පාවිච්චි කරලා. එහෙනම් පරිගණකයට තේරෙයිද? පරිගණකයට තේරෙන්නේ නැහැ. එහෙනම් පරිවර්තකයක් ඕනේ. පරිගණකයට තේරෙන්නේ නැහැ කියන්නේ එහෙනම් පරිවර්තකයක් ඕනේ. machine language එකට හරවන්න ඕනේ. අන්න හරවන්න අපි පාවිච්චි කරන එක්කෙනා තමයි assembler. compiler නෙමෙයි. assembler. බලන්න එතන තුන්වෙනි බෝලේ highlight කරගන්න. assembler කියන එක. assembler නම් වූ සුවිශේෂී භාෂා පරිවර්තකයා. හරි? සංකේතාත්මක භාෂාව යාන්ත්‍රික භාෂාව බවට පරිවර්තනය කරයි කියලා තියෙනවා. ඒක highlight කරගන්න assembler කියන එක. එතකොට assembly භාෂාව පරිවර්තනය කරන්නේ assembler. හරි? right. ඒකත් අනිවාර්යයෙන්ම යන්ත්‍ර මත යැපෙන භාෂාවක්. අපි මේ දැන්
පාවිච්චි කරන high level language වගේ වෙන්නේ මේ ඒකත් අපි සංකේත පාවිච්චි කරලා මේව කරත් ඒකත් ඒ මැෂින් එකට වෙන් වෙන් වශයෙන් තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ මැෂින් එකකින් මැෂින් එකට ඒක වෙනස් එක මැෂින් එකක් ගත්තා ඒකේ ප්‍රෝග්‍රෑම් එක දැම්මා තව මැෂින් එකක් ගත්තා ඒකට වෙනම තව ප්‍රෝග්‍රෑම් එකක් ඒ විදිහට තමයි යන්නේ හරි ඒවත් මැෂින් එක මත නැත්නම් යන්ත්‍ර මත යැපෙන භාෂාවක් වෙනවා ඊළඟට කියලා තියෙනවා මෙම ක්‍රමලයක පළමු පරම්පරාවට වඩා ක්‍රියාත්මක වන වේගය අනිවාර්යෙන් අඩුයි හේතුව පළවෙනි පරම්පරාවේ පරිවර්තනය වෙන්න දෙයක් නැහැ. කෙලින් පරිවර්තනය කරපු කේත ටික තමයි තියෙන්නේ. එහෙනම් පරිවර්තනය වෙන්න දෙයක් නැහැ. හරි? right. ගිය සතියේ රෙකෝඩින් එක දුන්නානේ. ගිය සතියේ රෙකෝඩින් එක දීලා තියෙන 4 වෙනි එකේ. හරි? right. ඊළඟට ඔන්න එතකොට ඔය විදිහට තමයි දෙවනි පරම්පරාවේ හරි සෙකන්ඩ් ලෙවල් එකේ දෙවන පරම්පරාවේ එහෙම නැත්නම් ඇසෙම්බලි ලැන්ග්වේජ් එක හැසිරෙන්නේ ඇසෙම්බලි ලැන්ග්වේජ් එක කියපු ගමන් ඔළුවට එන්න ඕනේ ඇසෙම්බලර් කියන පරිවර්තකය ඇසෙම්බලි එක ඇසෙම්බලර් තමයි පරිවර්තනය කරන්නේ ලැන්ග්වේජ් එකේ නම ඇසෙම්බලි පරිවර්තකයාගේ නම ඇසෙම්බලර් හරිනේ ඒ නම් දෙක හොඳටම මතක තියෙන්න ඕනේ ඊළඟට ඔන්න එනවා තුන්වන භාෂාවේ තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා. හරි? ඔන්න ඒවා තමයි ඔය high level languages කියලා කියන්නේ. ඒතකොට ඒවා තමයි දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ. ඔතන උදාහරණයකට Python එකක් දාගන්න. Python කියන එකක් දාගන්න. හරි? එතකොට මේ high level languages අරගත්තාම ළමයි ඒක හදලා තියෙන්නේ පරිගණකයට තේරෙන්න නෙමෙයි. ඒක හදලා තියෙන්නේ අපිට තේරෙන්න. දැන් Python කියන එකේ තියෙන කෙලිම ඉංග්‍රීසි වචන. Java අරගත්තොත් එimhe ඉංග්‍රීසි වචන තියෙන්නේ. ඒතකොට ඒක හදලා තියෙන්නේ අපිට තේරෙන්න. එතකොට අපිට ලේසියෙන් ප්‍රෝග්‍රෑම් එකක් ලියාගෙන යන්න පුළුවන්. හරි? හැබැයි එතකොට අනිවාර්යයෙන්ම කාවද ඕන වෙන්නේ? පරිවර්තකයක් ඕන වෙනවා. මොකද මේක අපිට තේරුණාට පරිගණකයට තේරෙන එකක් නෙමෙයි. හරි high level languages අපිට තේරෙනවා පරිගණකයට තේරෙන්නේ නැහැ. අපිට ලස්සනට ලියන්න පුළුවන්. මේකේ තියෙන්නේ if දැම්මා else දැම්මා දැන් අපි pseudo code ලිව්වේ ඒ වගේ තමයි. හරි? ඒක කියවද්දී programming knowledge එක නැති කෙනෙක්ට උනත් තේරෙනවා. මොකද්ද මේ වෙන්නේ කියන එකේ වචන ටික කියවලා අඳුර ගන්න පුළුවන්. ඔයාට අලුතෙන්ම programming language එක පොඩි code එකක් දුන්නොත් ඔයාට යම් අවබෝධයක් ගන්න පුළුවන්. හරි? ඇයි ඒක ඉංග්‍රීසි වචන වලින් තියෙන්නේ? සෑහෙන දුරකට තේරුම් ගන්න පුළුවන්. හරි? හොඳටම තේරුම් ගන්න ප්‍රෝග්‍රෑමින් දැනගෙන ඉන්න ඕන. නමුත් සෑහෙන දුරකට පුළුවන්. එතකොට ඒව හදලා තින්නේ අපිට තේරෙන්න මැෂින් එකට තේරෙන්නේ නෙමෙයි. එහෙනම් මැෂින් එකට තේරෙන්න නම් පරිවර්තකයක් ඉන්න ඕනේ. එතකොට එතනදී අපි පරිවර්තකය පාවිච්චි කරනවා කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් කියන පරිවර්තක දෙක. ඒ දෙක ගැන අපි ඊළඟට කතා කරමු. එතකොට එතන ලියන්න තුන්වන පරම්පරාව යටතේ high level language කියන එක යටතේ ලියන්න පළවෙනියෙන් තියෙනවනේ ඉංග්‍රීසි භාෂාවට සමීප භාෂාවක් කියලා. ඊළඟට ක්‍රමලේඛ සම්පාදනය පහසු කරයි. ක්‍රමලේඛ සම්පාදනය කියලා කියන්නේ ක්‍රමලේඛ අලුතෙන් නිර්මාණය කරන එක පහසු කරයි. තව චුට්ටක් වෙලා යද්දි තේරෙනවා ඔයගලන්ට කොච්චර පහසුද කියලා. හරි? ක්‍රමලේඛ සම්පාදනය පහසු කරයි. දැන් මේක යන්ත්‍ර මත යැපෙන භාෂාවක්ද? මේක යන්ත්‍ර මත යැපෙන භාෂාවක් වෙයිද? ඒ කියන්නේ high level language පාවිච්චි කරලා Python වගේ පාවිච්චි කරලා හදන ප්‍රෝග්‍රෑම් එක මැෂින් එකකට විතරයි. එහෙම වෙයිද? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. මේක යන්ත්‍ර මත යැපෙන භාෂාවක් නෙමෙයි. ඒක ලියන්න ඊළඟ එක. යන්ත්‍ර මත යැපෙන භාෂාවක් නොවේ. යන්ත්‍ර මත යැපෙන භාෂාවක් නොවේ. යන්ත්‍ර මත යැපෙන භාෂාවක් නොවේ. හරි? ඊළඟට ක්‍රමලේඛකයන් ක්‍රමලේඛකයෙකු
නැත්නම් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් පුහුණු කිරීම පහසු වේ. කොච්චර පහසුද කියලා ඉතින් අපි තමයි දන්නේ. නමුත් තියරි එක අනුව තියරිටිකලි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් අලුතෙන් මේව කරන්න ලේසි. ක්‍රමලේඛකයෙකු පුහුණු කිරීම පහසු වේ. පහසු වේ. හරි? පහසු වේ. right. තර ඒ කරුණ ටික මතක තියාගෙන ඉන්න පරිවර්තක මූදුකාංග අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද මේක අපිට තේරෙන්න හදලා තියෙන හින්දා. ඊළඟට අපි හතරවන පරම්පරාවක් ගැන කතා කරනවා. එතන චුට්ටක් කියව ගන්න. ආටිෆිෂල් ලැන්ග්වේජ් ගැන. හරි. එතකොට එතන කියනවා අර උතනදී ගොඩක් පාවිච්චි වෙනවා ලිප්ස් සහ මේ ප්‍රෝලොග් වගේ ඒවා අපිට අරගන්න පුළුවන්. හරි? ඔව්. හරිද? right. එතකොට මේ හරි? එතකොට තේරුම් ගන්න AI programming වලට AI programming වලට Python උත් අරගන්නවා. හරි? Python උත් අරගන්නවා. ඒකයි මේකේ තියෙන මේ හොඳේ. ඒ කියන්නේ මේ Python කියන එක ඔයගොල්ලෝ දිගටම ඉගෙනගෙන ගියොත් ඒ ලෙවල් වලින් නවත්තන්න නැතුව මේක නියම programming language එකක්. හරි? නමුත් ගැටලුව තියෙන්නේ හරි? ඇත්තම කතන්දරේ ගැටලුව තියෙන්නේ මොකද්ද? අපිට මේ Python හරි මේ programming කියන එක ඉගෙන ගන්න තියෙන කාලෙමදි. ඉගෙන ගන්න තියෙන කාලෙමදි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. මොනා කරන්නද? ප්‍රෝග්‍රෑමින් කියන එක මේක හරියට පදන් වෙලා හරි විදිහට ඉගෙන ගන්නවා නම් ඔය ඇත්තටම ඔය එක්සෑම් එකේ අහන ප්‍රශ්න ටික ඔක්කොටම හරියටම මේ කිසි ගේමක් නැතුව නියමෙටම අතදි කරලා උත්තර ලියන්න නම් Python වලට අවුරුදු දෙකක්වත් ඕනේ. අවුරුදු දෙකක්වත් Python ඉගෙන ගන්න ඕනේ. අවුරුදු දෙකක් ඇති. දෙකක් ඇති. හරි? අවුරුදු දෙකක් නියමෙටම Python කරන්න තියෙනවා නම් නියම වැඩ ටිකක් කරන්න පුළුවන්. ඔය එක්සෑම් වල අහන ප්‍රශ්න වලට ඔක්කොම මේව කරන්න පුළුවන්. නමුත් අපිට ඒ ලෙවල් වල දීලා තියෙනවා එහෙන කප්පරක් විතර සිලබස් එකක්. හරි? ඒ අතරේ තව පාඩම් 12ක් තියෙනවා කව කරන්න. ඒක තමයි චැලෙන්ජ් එක. හරි? ඒකින්ද තමයි මාර හැම වෙලෙම කියන්නේ මේක පුළුවන් වෙන්නේ මේක කරලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ එක දිගට. ඊට පස්සේ තමයි පුරුදු වෙන්නේ. හරි? එතකොට මේ Python කියන එක Python කියන ලැන්ග්වේජ් එක අරගත්තොත් මාරම පිළිගැනීමක් තියෙන නියම ලැන්ග්වේජ් එකක්. හරි? ඔයා Python ඉගෙනගෙන ඉස්සරහට ගියා කියන්නේ ආයි වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. A level ඕනෙත් නැහැ, O level ඕනෙත් නැහැ. Python විතරක් දැනගත්තා. එහෙම කියලා A level අතින් ඉන්න බා. මේ එතකොට ඒ වගේ නියම ලැන්ග්වේජ් එකක්. හරි? එතකොට ඒ ලැන්ග්වේජ් එක පුරුදු වෙන්න පුරුදු කරගන්න ඇඟට ගන්න. හරි? ඇඟට ගන්න ටිකක් කල් යනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අර ආසාව ඒ හැකියාව සමහරලාට තියෙනවා. ළමයින්ගෙන් තියෙනවා. ඒ ලෙවල් IT කරන අයගේ. හැබැයි දැන් මේ හරි චූටි කාලෙකින් Python ඉගෙන ගන්න වෙලා තියෙනවනේ. ඒකට ඕක බැරි වුණාන් පස්සේ මානසිකව කඩා වැටෙනවා. එතනින් එහෙම්මම නවතිනවා. ප්‍රෝග්‍රෑමින් හරියන්නේ නැහැ කියන මේවකින්. හරි? එහෙම ගොඩාක් සිද්ධි වාර්තා වෙලා තියෙනවා. වාර්තා වෙලා තියෙනවා කියන්නේ අපිට අයියවිලා කියලා තියෙනවා. ඒතර අපිට තේරෙනවා ගණන් හදද්දි උත්තර දෙද්දි මෙයා හිතන විදිය හරි. මෙයා හිතන විදියට software engineer කෙනෙක් වෙන්න පුළුවන්. හරි? මේ යන විදිය හරි. හැබැයි උඩ ටිකක් කල් ගිහිල්ලා ඔක්කොම එපා වෙලා. හේතුව මේ ටික කාලෙකින් මේක කරන්න යන එක. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ලෙවල් වලට අපිට කියලා තියෙන්නේ එහෙම. අපිට මේ සිලබස් හදන්න. හරි? ඒකට ඒ කියලා තියෙන විදිහට ඉතින් කරන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හරි? එතකොට ඒක වැඩක් නැහැ. ඒතර මම කියන්නේ මේක නියම ලැන්ග්වේජ් එකක්. මේක අවුරුදු දෙකක් විතර අරගෙන ඉගෙන ගන්න තියෙනවා නම් නියමම ලැන්ග්වේජ් එකක්. හරි? එතකොට හතරවන පරම්පරාවේ ඔයගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එහෙම නැත්නම් AI ප්‍රෝග්‍රෑමින් කරන ලැන්ග්වේජස් ගැන තමයි හතරවෙනි එකේදී කතා කරන්නේ. අපිට වැදගත් වෙන්නේ අපෙන් ප්‍රශ්න එන්නේ 1 2 3 කියන ලැන්ග්වේජ් වලින්. ඒතර විශේෂයෙන් අහනවා
යන්ත්‍ර මත යැපෙන භාෂාව. හරි මෙත යන්ත්‍ර මත යැපෙන ක්‍රමලේඛන තියෙන්නේ මොන ජෙනරේෂන් වලද? හරි යන්ත්‍ර මත යැපෙන්නේ නැත්තේ මොන ජෙනරේෂන් වලද? අන්න ඒ වගේ ප්‍රශ්න MCQ වලට එන්න පුළුවන්. හරි right ඊට පස්සේ පරිවර්තක අවශ්‍ය වන්නේ මොන ජෙනරේෂන් එකේ ලැන්ග්වේජ් වලටද අවශ්‍ය නොවන්නේ මොන ජෙනරේෂන් එකේ ලැන්ග්වේජ් වලටද කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ටග් ගාලා වාට කියන්න පුළුවන් වෙන්න ඕනේ පරිවර්තක අවශ්‍ය නොවෙන්නේ පළවෙනි ජෙනරේෂන් එකට විතරයි. පළවෙනි අනිවාර්යෙන් එතනින් එහා ඔක්කොටම පරිවර්තක අවශ්‍ය වෙනවා. යන්ත්‍ර මත යැපෙන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි 3 4 ඉදිරියට ගත්තාම ඒවා යන්ත්‍ර මත යැපෙන්නේ නැහැ. ඒ වගේ උළුවේ තියෙන්න ඕනේ ඒ දේවල් ටික. පැහැදිලිනේ? right. ඊළඟට ඊට පස්සේ තියෙනවා බලන්න පරිවර්තක මෘදුකාංග ගැන ඉගෙන ගන්න. එහෙම නැත්නම් software මේ translators ටික ගැන කතා කරන්න. translators කියන එක අරගත්තාම දැන් මම කිව්වේ translate කරනවා කියලා කියන්නේ අපි මේ ලියන Python හරි Java හරි මොකක් හරි program එක අපිට තේරෙන්න ලියලා තියෙන්නේ ඒක කම්පියුටර් එකට තේරෙන භාෂාවට හරවන එක. හරි? දැන් හිතන්නකෝ මෙතන මෙතන ඔයගොල්ලෝ ජපන් දන්නවද? ජපන් චීන නම් දැන් දැනගෙන ඉන්න වෙනවා. හරි? දැන් ජපන් එක්ක ඇවිල්ලා කතා කරොත් එහෙම චීන මිනිස්සෙන් මොකක් හරි ඇහුවොත් එහෙම දන්නවද? තේරෙනවද? ඒ කියන දේවල් තේරෙන්නේ නැහැනේ. එතකොට ඒ දෙන්න අතර sannivedanaya වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මැද්දේ ඉන්න ඕනේ පරිවර්තකෙක්. මැද්දේ කවුද ඉන්න ඕනේ? පරිවර්තකෙක්. එතකොට පරිවර්තකයා කියන එක්කෙනාගේ විශේෂත්වය මොකද්ද? පරිවර්තකය දැකලා තියෙනවද? පරිවර්තකයා කියන කෙනාගේ විශේෂත්වය මොකද්ද? එයාට අර භාෂා දෙකම පුළුවන්. හරි? එතකොට එයා එක පැත්තකින් කියන එකක් අරගෙන අනිත් පැත්තට ට්‍රාන්ස්ලේට් කරලා එයා කියනවා. හරි? ඒක තමයි එයාගේ රාජකාරිය. එතකොට මෙතන programming language වලත් ඉන්නවා පරිවර්තකයෝ. එයාගේ හැකියාව තමයි එයාට programming language පුළුවන්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න Python අනම්මනම් ටිකක් පුළුවන්. එයාට machine language එකක් දන්නවා එයා. එතකොට එයා මොකද කරන්නේ? අපි ලියන, අපි කියන, අපි මේ දාගන්න program එක එයා හරවනවා machine language එකට. ඒක හරවනවා machine language එකට. පැහැදිලිද? right. එතකොට ඔන්න ඕක තමයි මේ compiler සහ interpreter වලින් වෙන්නේ. compiler සහ interpreter වලින් වෙන්නේ ඔන්න ඕක. හරි? දැන් ඔය මේක නිකන් අමතර දැනුමක්. හරි? programming ගැන උනන්දුව තියෙන අයට මේක අමතර දැනුමක්. අපි කියනෝනේ first generation එකයි second generation එකයි යන්ත්‍ර මත යැපෙනවා. තුන්වෙනි generation එක යන්ත්‍ර මත යැපෙන්නේ නැහැ කියලා. ඇත්තටම ගත්තොත් ඉතින් යන්ත්‍ර මත යැපෙන්නේ නැත්තෙමත් නැහැ. හේතුව තමයි දැන් අපි ලියන program එක තේරෙන්නේ නැහැනේ යන්ත්‍රයට. යන්ත්‍රයකට තේරෙන්න නම් අපි දාන්න ඕනේ මැද්දේ compile එකක්. හරිද? මැද්දට දාන්න ඕනේ compile එකක්. එහෙම නැත්නම් interpreter එකක්. ඔය compile එක එහෙම නැත්නම් interpreter එක කියන එක ඒක යන්ත්‍රය මත යැපෙනවා. ඒක යන්ත්‍රය මේ platform එක මත යැපෙනවා. platform dependent. හරි? එතකොට දැන් Windows වලට දාපු එක දාන්න බෑ Ubuntu වලට. Ubuntu වලට දාපු එක දාන්න බෑ Mac OS එකට. එතකොට ඒ platform එකට වෙනම ඒවත් install කරන්න ඕනේ. හරි? ඒවා අපි කියන්නේ platform independent කියලා. හැබැයි ඇත්තටම platform independent නෑ. platform dependent වෙනවා. මොකද ඒක මම අමතර දැනුමට කිව්වේ. හරි? right. කොහොම හරි. එතකොට තේරුම් ගන්න පරිවර්තකය කියන කෙනා අත්‍යවශ්‍ය වෙනවා. පරිවර්තකය අපි වෙනම install කරගන්න ඕනේ. දැන් ඔයාට Python program එකක් එකපාර මම දැන් දුන්නොත් එහෙම Python file එකක් ඔයාට ඔයාගේ කම්පියුටර් එක ඇතුලේ run කරන්න පුළුවන්ද? Python run කරන්න බෑ. හේතුව ඔයා Python install කරලා තියෙනවා. Python install කරනවා කියන්නේ මොකද්ද? Python install කරද්දී එයා install කරගන්නවා interpreter එක. එහෙම නැත්නම් අර පරිවර්තකයව එයා install කරගන්නවා. ඊට පස්සේ තමයි ඔයාලට පුළුවන් මන් දෙන Python program එකක් run කරන්න. එහෙම නැත්නම් බෑ.
තේරුණාද? දැන් ඔයාගේ කම්පියුටර් එකේ Python install කරලා නැත්නම් මම ඔයාලට Python ෆයිල් එකක් එවුවොත් ඒක රන් වෙන්නේ නැහැ. Python install කරලා තියෙනවා. Javaත් එහෙම තමයි. හරි? ඒ ඕන එක. අදාළ ප්‍රෝග්‍රෑම් එකට අදාළ හරි? කම්පයිල් එක හෝ ඉන්ටර්ප්‍රිටර් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. හරිනේ? රයිට්. එතකොට එතන අපිට කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔයයින් ප්‍රශ්න නම් එනවාම තමයි අර්ථ වින්‍යාසක එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රිටර් කියන එක සහ කම්පයිලර් කියන එක අතර වෙනස. හරි? කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රිටර් අතර වෙනස. දැන් මුන් දෙන්න භාෂා පරිවර්තකයෝ දෙන්නෙක්. භාෂා පරිවර්තකයෝ දෙන්නෙක් තමයි මේ ඉන්ටර්ප්‍රිටර් සහ කම්පයිලර් කියලා කියන්නේ. ඉන්ටර්ප්‍රිටර් එක කියන එක අරගත්තාම ඉන්ටර්ප්‍රිටර් කියන එක අරගත්තාම ඉන්ටර්ප්‍රිටර් එකෙන් කරන්නේ රන් වෙන වෙලාවට එයා පරිවර්තනය කර ලයින් බයි ලයින් එහෙම නැත්නම් පේලියෙන් පේලිය එයා පරිවර්තනය කරනවා. හරි? කම්පයිලර් එකේ වෙනස තමයි කම්පයිලර් එකෙන් කරන්නේ එයා කලින්ම පරිවර්තනය කරලා වෙන එකක් තියාගෙන අවශ්‍ය වෙලාවට රන් කරනවා. ඒක හරියට මෙන්න මේ වගේ. දැන් හිතන්නකෝ ඔයාට හරි මොකක් හරි අපි හිතමු සිංහලෙන් මොකක් හරි ලියුමක් රචනාවක් ලියලා දෙනවා. ඒක ඉංග්‍රීසි වලට හරවලා කියවන්න කියලා. ඉංග්‍රීසි වලට හරවලා කියවන්න කියලා. එක්ක ඔයාට පුළුවන් ඒක ඉංග්‍රීසි වලට හරවලා කොලයක ලියලා තියාගෙන පස්සේ අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසි කොලේ බලාගෙන කියවනවා. එහෙම නැත්තම් ඔයාට පුළුවන් ඒ වෙලාවේ සිංහල එක බලාගෙන ඒ වෙලෙම ටට්ටක් ගාලා ඒ වෙලෙම මේ මොනවාද ඉංග්‍රීසි වලට හරව යන්න. මට කියන්නේ මොකද්ද වඩාත් ලේසි? වඩාත් ලේසි? සිංහල කොලයක් බලාගෙන ඒ වෙලේ හරව කියවන එකද? එහෙම නැත්තම් කලින්ම වෙන කොලයකට හරවලා තියලා ඉංග්‍රීසි වලට කලින්ම හරවලා තියලා අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසි එක බලාගෙන කියවන එකද? මොකද්ද ලේසි? දෙකම අමාරුයි. දෙකම අමාරුයි. හරි? එහෙම හරියන්නේ නැහැ. ඒ දෙකෙන් එකක් ලේසි වෙන්න ඕනේ. හරි? එතකොට අනිවාර්යෙන් දෙවෙනි ක්‍රමේ කියන්නේ ඉංග්‍රීසි වලට හරවලා පස්සේ ඒක කියවගෙන යන එක ලේසි. ඇයි? එතකොට ආයෙ හරවන්න දෙයක් නැහැ. එතකොට කම්පයිලර් එකේ වෙන්නේ ඕක තමයි. කම්පයිලර් එකේ වෙන්නේ ඒක හරවලා අපි ඒක කියන source code එක කියලා. source code එක හරවලා අන්න කම්පයිල් කරපු ෆයිල් එකක් හදනවා. ඊට පස්සේ ඒ ෆයිල් එක අපි කියවගෙන යනවා. හැබැයි ඉන්ටර්ප්‍රිටර් එකේ එහෙම නෙමෙයි වෙන්නේ. ඉන්ටර්ප්‍රිටර් එකේ මොකද වෙන්නේ? ලයින් බයි ලයින් එක ලයින් එකෙන් ලයින් එක කියෝ යනවා. පැහැදිලිද? එතකොට මට කියන්න වැඩියෙන්ම ස්පීඩ් වෙනවා ඇත්තේ මොකද්ද? කම්පයිල් එකද ඉන්ටර්ප්‍රිටර් එකද? තර්කානුකූලව ඕව මතක තියාගන්න. ඕක කටපාඩම් කරන දේවල් නෙමෙයි. වඩාත් වේගවත් වෙනවා ඇත්තේ මොකද්ද? ඒ වෙලේ මේ පරිවර්තනය කර කියවන එකද නැත්නම් කලින්ම පරිවර්තනය කරලා තියලා ඒක බලාගෙන කියවන එකද? ඒ කියන්නේ ඉන්ටර්ප්‍රිටර් එකද කම්පයිලර් එකද? ඉන්ටර්ප්‍රිටර් එකෙන් කරන්නේ පේලියෙන් පේලිය කියවනවා. කම්පයිල් එකෙන් කරන්නේ ඔක්කොම පරිවර්තනය කරලා පරිවර්තනය කරපු එක කියවන එක. එහෙනම් මොකක්ද අනිවාර්යෙන්ම මේ වඩාත් වේගවත් වෙන්නේ? ඔව්. අනිවාර්යෙන් වේගවත් වෙන්න ඕනේ කම්පයිලර් එක. කම්පයිලර් එක තමයි වේගවත් වෙන්න ඕනේ. ඒකට ඕවා තමයි ප්‍රශ්න වලට අහන්නේ. හරි? අර්ථ වින්‍යාසක අර්ථය ලියන්න. අර්ථ වින්‍යාසක අර්ථය ලියන්න. අර්ථ වින්‍යාසක මෘදුකාංග මගින්. අර්ථ වින්‍යාසක මෘදුකාංග මගින්. අර්ථ වින්‍යාසක මෘදුකාංග මගින්. අර්ථ වින්‍යාසක මෘදුකාංග මගින් වින්‍යාසක මෘදුකාංග මගින් ක්‍රමලේඛයේ ඇති විධාන ක්‍රමලේඛයේ ඇති විධාන ක්‍රියාත්මක කිරීමේදී අර්ථ වින්‍යාසක මෘදුකාංග මගින් ක්‍රමලේඛයේ ඇති විධාන ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවේදී
ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවේදී පේලියෙන් පේලිය එහෙම නැත්නම් line by line පේලියෙන් පේලිය පේලියෙන් පේලිය පේලියෙන් පේලිය යාන්ත්‍රික භාෂාවට පේලියෙන් පේලිය යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරයි. පේලියෙන් පේලිය යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරයි. පරිවර්තනය කරයි. එසේ පරිවර්තනය වූ විධාන ඉඩ තියෙනවනේ. ඉඩ ඇති නේද? තචූට්ටයි. එසේ පරිවර්තනය වූ විධාන එසේ පරිවර්තනය වූ විධාන එසේ පරිවර්තනය වූ විධාන එසැනින් ක්‍රියාත්මක වේ. එසැනින් ක්‍රියාත්මක වේ. එසැනින් ක්‍රියාත්මක වේ. හරි? එසැනින් ක්‍රියාත්මක වේ. රයිට්. එතකොට ඔන්න ඒ වෙලාවෙම පරිවර්තනය කරා ඒ වෙලාවෙම ක්‍රියාත්මක වුණා. ඒ තමයි ඉන්ටර්ප්‍රිටර්. ඒ තමයි ඉන්ටර්ප්‍රිටර්. එහෙම නැත්නම් අර්ථ වින්‍යාසක. ඔන්න ඔයයින් ප්‍රශ්න අහනවා ඈ. ඊළඟ එක තමයි අන්න එහා පිටුවේ 17 වෙනි පිටුවේ කම්පයිලර්. කම්පයිලර් එක කියලා කියන්නේ. කම්පයිලර් එක කියලා කියන්නේ මොකද්ද? අන්න කෝඩ් එක එකපාරම හරවලා පස්සේ හරි හරවල ඉවරලා වෙන ෆයිල් එකක් හදනවා. කම්පයිල් කරපු ෆයිල් එකක් හදනවා. ඒ ෆයිල් එක පස්සේ අවශ්‍ය වෙලාවට කියවගෙන යනවා. එතන ලියන්න මෙම වර්ගයේ මෘදුකාංග මගින් නැත්නම් සම්පාදක මෘදුකාංග මගින් සම්පාදක මෘදුකාංග මගින් ක්‍රමලේඛයේ ඇති සියලුම විධාන එකවර යන්ත්‍ර භාෂාවට හැරවීම. සම්පාදක වර්ගයේ මෘදුකාංග මගින් ක්‍රමලේඛයේ ඇති සියලුම විධාන එකවර යන්ත්‍ර භාෂාවට හැරවීම සිදු කරයි. මැෂින් ලැන්ග්වේජ් එකට හරවනවා. මැෂින් ලැන්ග්වේජ් හරි. එකවර යන්ත්‍ර භාෂාවට එහෙම නැත්නම් මැෂින් ලැන්ග්වේජ් එකට හැරවීම සිදු කරයි. රයිට්. ඊළඟට දැන් ඔය මේ උතන පල්ලෙහා පොඩි පින්තූරයක් තියෙනවා පොඩක් බලන්න. පල්ලෙහා පින්තූරයක් තියෙනවා. එතකොට ඒකේ මුලින්ම තියෙන්නේ මොකද්ද? source program එක. අපි ඒකට කියනවා source code එක කියලා. හරි? source code එක එහෙම නැත්නම් source program එක සිංහලෙන් නම් ප්‍රභව ක්‍රමලේඛය. එතන සිංහලෙන් දාගන්න අවශ්‍ය කට්ටිය ප්‍රභව ක්‍රමලේඛය. පල්ලෙහාට පින්තූරයක් තියෙන source program කියලා. ප්‍රභව ක්‍රමලේඛය. මොකද වෙන්නේ? අන්න කම්පයිල් එක පාවිච්චි කරලා වස්තු කේතය එහෙම නැත්නම් වස්තු නෙමෙයි විෂය කේතය බවට පරිවර්තනය වෙනවා. ඔබ්ජෙක්ට් කෝඩ් එක වස්තු කේතය කියලා දානවා විෂය ක්‍රමලේඛය කියවන එක. හරි? එතන දාගන්න ඔබ්ජෙක්ට් ප්‍රෝග්‍රෑම් එක යටතේ විෂය ක්‍රමලේඛය. හරි? කම්පයිල් එකෙන් කරන්නේ ඒක. එතන අර උඩ ලියා ගන්න දෙවෙනි හිස්තැනේ පළවෙනි හිස්තැනේදී අපි ලියුවානේ. දෙවෙනි හිස්තැනේ ලියන්න.
දෙවෙනි හිස් තැනේ ලියන්න. සම්පාදක මගින් පරිවර්තනය කිරීමේදී සම්පාදක මගින් එහෙම නැත්නම් කම්පයිලර්ස් මගින් පරිවර්තනය කිරීමේදී යොදා ගැනෙන මුල් ක්‍රම ලේඛය යොදා ගැනෙන මුල් ක්‍රම ලේඛය සම්පාදක මගින් පරිවර්තනය කිරීමේදී යොදා ගැනෙන මුල් ක්‍රම ලේඛය ප්‍රභව කේතේ එහෙම නැත්නම් source code ලෙසද මුල් ක්‍රම ලේඛය source code ලෙසද මුල් ක්‍රම ලේඛය source code ලෙසද source code එහෙම නැත්නම් ප්‍රභව කේතය එහෙම නැත්නම් ප්‍රභව ක්‍රම ලේඛය කැමති එක මුල් ක්‍රම ලේඛය ප්‍රභව කේතය එහෙම නැත්නම් ප්‍රභව ක්‍රම ලේඛය ලෙසද පරිවර්තනයෙන් පසුව ලැබෙන පරිවර්තනයෙන් පසුව ලබා ගන්න නැත්නම් පරිවර්තනයෙන් පසුව ලැබෙන කේතය පරිවර්තනයෙන් පසුව ලැබෙන කේතය පරිවර්තනයෙන් පසුව ලැබෙන කේතය විෂය කේතය නැත්නම් object program විෂය කේතය object program නැත්නම් විෂය කේතය ලෙසද හැඳින්වේ විෂය කේතය ලෙසද හැඳින්වේ විෂය කේතය ලෙසද හැඳින්වේ right ගන්න පාස් පේපර් පැක් එක පොඩ්ඩක් පාස් පේපර් පැක් එකේ යන්න 14 වෙනි පිටුවට 14 වෙනි පිටුවට කියන්නේ 2019 34 වෙනි MCQ එක හරි ආයෙ කියන්න ඕනද මේක ස්පීඩ් ගියා වැඩිද ආයෙ පොඩ්ඩක් මම කියන්නම් එතන කිව්වේ සම්පාදක මගින් පරිවර්තනය කිරීමේදී සම්පාදනය මගින් පරිවර්තනය කිරීමේදී දැන් ආයෙ පොඩ්ඩක් හැම වෙනස් වෙයි හරි සම්පාදක මගින් පරිවර්තනය කිරීමේදී මුල් ක්‍රම ලේඛනය කිරීමේදී මුල් ක්‍රම ලේඛනය ප්‍රභව කේතය එහෙම නැත්නම් source code ලෙසද මුල් ක්‍රම ලේඛනය source code ලෙසද පරිවර්තනයෙන් පසුව ලබා ගන්නා ක්‍රම ලේඛය පරිවර්තනයෙන් පසුව ලබා ගන්නා ක්‍රම ලේඛය විෂය ක්‍රම ලේඛය ලෙසද object program එක ලෙසද හැඳින්වේ විෂය ක්‍රම ලේඛය ලෙසද හැඳින්වේ හරි right යන්නකො 34 වෙනි පිටුවට පාස් පේපර් පැක් එකේ 34 වෙනි පිටුවේ බලන්න 34 නෙවෙයි sorry 14 වෙනි පිටුවේ 34 වෙනි ගාන පාස් පේපර් පැක් එකේ 14 වෙනි පිටුවේ 34 වෙනි MCQ එක ටක් ගාලා උත්තරේ කියන්න බා කීයද උත්තරේ 34ට right ඒතර ඔන්න වගේ අනිවාර්යෙන් MCQ එකක් එන්න පුළුවන් ඒතර ඒවා ගේමක් නැතුව ගොඩ දා ගන්න ඕනේ හරි අන්න මම දැක්කා ස්වර්ණ හංස ආයි චුට්ටක් බෑ ස්වර්ණ හංස ආයි චුට්ටක් බෑ හොඳට බෑ තව කවුද right හරියටම හරි මෙහෙම
හරියටම right එතකොට ඔයගේ MCQ එකක් ඕ දෙකක් එහෙම නැත්නම් ස්ට්‍රක්චර්ඩ් එකට හරි essay එකට හරි වගේ පොඩි කොටසක් අහන්න පුළුවන්. හරි පොඩි කොටසක් ඔයගේ අහන්න පුළුවන්. ඔය ඉගෙනගත්තු කොටස ඇසුරින්. එතකොට ඒව ඔක්කොම එන්නේත් Python යටතටම තමයි. හරි Python වල theory කොටසට. හරි right ඊළඟට එතකොට ඒ compilers සහ interpreters. හරි ඊළඟට ඔය එහා පැත්තේ තියෙන එකත් පොඩක් කියව ගන්න 18 පිටුවේ. ඒ කියන්නේ සම්පාදක හා අර්ථ වින්‍යාසක වල ඒ කියන්නේ දෙකම එකතු වෙලා තියෙන ඒවත් තියෙනවා. Java වල එහෙම compile කරන code එක තිබුණාට ඒක interpret වෙනවා run වෙද්දී. හරි? ඒ දෙකම එකතුවක් වෙනවා මේ Java වගේ වරගත්තාම එහෙම ඒවත් තියෙනවා. හරි? ඊළඟට ඔන්න ඔය පල්ලෙහා තියෙන එක ඉතාල වැදගත්. පල්ලෙහා තියෙන එක ඉතාල වැදගත්. ඔය තියෙන්නේ ක්‍රමලේඛන දෝෂ බලන්න. ක්‍රමලේඛන දෝෂ. දෝෂ අපි 3ක් කතා කරනවා. දෝෂ 3ක් කතා කරනවා. හරි? තාම අපි ප්‍රෝග්‍රෑමින් මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පටන් ගත්තේ නැහැ. නමුත් අපි දෝෂ මොනවද කියලා පොඩ්ඩක් බලලා යමු. හරි? අංක 1 තමයි syntax errors. syntax errors. එහෙම නැත්නම් කාරක දෝෂ. ඔන්න ඕකෙන් MCQ වෙනවා. කාරක දෝෂ එහෙම නැත්නම් syntax errors. syntax errors කියලා කියන්නේ මේ programming language එක ලියද්දි අනුගමනය කරන්න ඕන නීති තියෙනවනේ නීති රීති. ඒ නීති රීති කඩලා. හරි? ඒ කියන්නේ දැනට අපි යන්නේ flow chart වල start එක දාන්න නැතුව ඇඳලා end එක දාන්න නැතුව ඇඳලා අන්න ඒ වගේ. ඒ වගේ තමයි නීති රීති කඩනවා කියන්නේ. එතකොට මේ programming language එකකත් අපිට තියෙනවා අනිවාර්යෙන් දාන්න ඕන වචන. හරි? දැන් අපි මොකක් හරි දෙයක් print කරන්න print කියන එක දාන්න ඕනේ. ඒක spellings වැරදුනොත් වැරදි. එතකොට ඒ වගේ ඒවා තමයි මේ කාරක දෝෂ එහෙම නැත්නම් syntax errors කියලා කියන්නේ. syntax errors කියන්නේ අන්න ඒ වගේ ඒවා. දැන් අපේ සිංහල ව්‍යාකරණ වලත් තියෙන්නේ. දැන් මොනවාද මේ ඒක අපේ සිංහල ලියද්දී තියෙනවනේ නීති රීති. මම නම් මියන්නෙන් අපි නම් මුයන්නෙන් එහෙම ඉවර කරන්න කියලා. එතකොට ඒව වැරද්දුවොත් සම්පූර්ණ වැරදි. සම්පූර්ණ ලියන මේවා එකම වැරදි. අන්න ඒ වගේ තමයි. හරි? එතකොට අපි Python ලියද්දී syntax error එකක් කරොත් program එක run වෙන්නෙම නැහැ. syntax error එකක් කරොත්. අපි ඉස්සරහට බලමු මොනවාද syntax errors කියලා. හරි? ඊට පස්සේ ක්‍රමලේඛයක් ක්‍රියාත්මක වීමේදී ඇතිවන දෝෂ ඒවට අපි කියනවා runtime errors. runtime error එකක් කියලා කියන්නේ ඔයා program එක හරියට ලියලා කිසි වැරද්දක් කරලා නැහැ. ඒ කියන්නේ මේ වැරදි අර මේ අපි කාරක දෝෂ syntax errors නැහැ. ඔයාගේ අතින් කිසිම වැරද්දක් වෙලා නැහැ. ලස්සනට program එක ලියලා එක තිතක්වත් වැඩිපුර දීලත් අඩුපුර මේව කරලත් නැහැ. හරියටම තිත් දාන්න ඕන තැන්වල තිත් දාලා ඒ විදිහට නියමෙටම ලියලා. හැබැයි රන් වෙද්දි සමහරලාට error එකක් එනවා. රන් වෙද්දි සමහරලාට හරියනවා සමහරලාට errors එනවා. අන්න ඒක තමයි run time error කියන්නේ. run time error ඇති වෙන්න හේතුව තමයි බලන්න සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හදලා තියෙන software එකක් දෙන ලද සංඛ්‍යා දෙකක් අතර සාමාන්‍ය හොයන්න. එහෙම නැත්නම් පරිශීලකයාගෙන් සංඛ්‍යා දෙකක් ඉල්ලගෙන ඒ දෙන්නව බෙදලා උත්තරේ දෙනවා. පරිශීලකයා මෝඩයා වගේ බිඳුව දානවා. 5 බෙදන්න කියලා බිඳුව 5 බෙදීම බිඳුව කියලා දානවා. අන්න 5 බිඳුවෙන් බෙදුවම error එකක් එනවා. ඇයි 5 මොනවද මේ 5 කියන එක බිඳුවෙන් බෙදන්න බෑ. ඒක ගණිතානුකූලව වැරදි. එතකොට අන්න error එකක් එනවා. අන්න ඒවා අපි කියනවා runtime errors. runtime errors. හරි? ඍණ සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න කියලා දෙන්න. හරි? අන්න runtime error. ඔයා software එක හරියට හදලා. ඔයා දැන් 4 දීලා වර්ගමූලය හොයන්න ගියොත් එයා ටක් ගාලා 2යි කියලා පෙන්නනවා. ඔයා ඍණ 4 දුන්නාම එයා පිස්සු නටනවා. අන්න runtime errors. හරි? right. ඊළඟ දෝෂය තමයි logical errors. ඒ කියන්නේ තර්කානුකූලව වෙන වැරදි. logical error එකක් කියලා කියන්නේ හිතන්න අපිට ඕන වෙනවා දෙන ලද සංඛ්‍යා දෙකක් අතරින් විශාලම සංඛ්‍යාව හොයන්න. හරි? මෙන්න මම ප්‍රෝග්‍රෑම් එක ලියනවා.
x සමානයි int මේ ප්‍රෝග්‍රෑම් එක තේරෙන්නේ නැත්නම් ගණන් ගන්න එපා input number කියලා ඔන්නවම දානවා. හරි? එතකොට මේ input එකක් අරගන්න. y කියලත් මේ විදිහට input එකක් අරගන්න. හරි? ඔන්නවම අරගන්න. if මේ හරි පේනවනේ. if මට ඕනේ x විශාලම සංඛ්‍යාව print කරන්න. if x විශාලයි y නම් මම print කරනවා y. බලන්න. දැන් මෙහෙම දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක ලස්සන්ට රන් වෙනවා. රන් වුණාට මට පෙන්වන්නේ කුඩාම එකව. මෙතනින් බලනවා x විශාලයිද y ට වඩා කියලා. x y ට වඩා විශාලයි නම් print කරනවා x නෙමෙයි y. මට වැරදිලා y කියලා දාලා. අන්න තර්කානුකූලව වැරද්දක්. ඒව තමයි logical error කියලා කියන්නේ. මේ software එක ලස්සන්ට රන් වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. උත්තරේකොත් එනවා. හැබැයි උත්තරේ වැරදි. තේරෙනවද? ඒතකොට හොඳට තේරුම් ගන්න අපේ ප්‍රෝග්‍රෑම් එක තුල හරි ප්‍රෝග්‍රෑම් එක තුල තාර්කික දෝෂ තිබ්බට ඒ කියන්නේ logical errors තිබ්බට ප්‍රෝග්‍රෑම් එක නතර වෙන්නේ නැහැ. කිසිම වෙලාවක ප්‍රෝග්‍රෑම් එක නතර වෙන්නේ නැහැ. ඒක ලස්සනට වැඩ කරනවා. හැබැයි හම්බෙන උත්තර බොරු. බොරු උත්තර තමයි එළියට එන්නේ. හරි? බොරු උත්තර තමයි එළියට එන්නේ. හැබැයි syntax error එකක් තිබ්බොත් එතනින් එහා රන් වෙන්නෙම නැහැ. කෙලින්ම ස්ටක් වෙලා නවතිනවා. හරිද? syntax errors නම් නවතිනවා. පැහැදිලි? අන්නේ වෙනස හොඳට මතක තියෙන්න ඕනේ. හරි? අපි දෝෂ ටික තව චුට්ටක් Python ඉගෙන ගත්තායින් පස්සේ ආයෙ පාරක් මම පෙන්නන්න. එතකොට හොඳටම ඔළුවට යයි. තාම errors කියන එක ඒ කියන්නේ අපි තාම programming එක ඉගෙන ගත්තේ නැති හින්දා. හරි? right. දැන් ඔන්න අපිට කෙලින්ම යන්න පුළුවන් පරිගණක දැන් ක්‍රමලේඛන භාෂා ගැන අවශ්‍ය තියරි ටික කතා කරා. ඒකේ languages සහ මේ පරිවර්තක සහ තියෙන්න පුළුවන් දෝෂ ගැන දැන් කෙලින්ම දෙයියනේ කියලා Python open කරලා වැඩේ පටන් ගන්න පුළුවන්. හරි? එතකොට මෙතන මම Python සම්පූර්ණ book එකක් වගේ වෙන්න හින්දා මම ඔය open කරන එකේ ඉඳලම දාලා තිනවා. ඔයගොල්ලෝ ඒව කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒතර මේක A level ඉවරලා වුණත් පස්සේ Python ඔයාලට බලන්න ඕන උනත් මේක තියාගන්න පුළුවන්. ඒ විදිහට හදලා තියෙන්නේ. Python භාෂාව ඉතිහාසය ඔය ඒ වගේ දේවලුත් ඔකේ දාලා තියෙනවා. ඒවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. කිසිසේත්ම ඒවෙන් ප්‍රශ්නෙ නැහැ. ඒවා නිකන් ඔයගොල්ලන්ගේ දැනුමට දැම්මේ. හරි? එතකොට Python shell එක විවෘත කරන්න මේ දේවල් නිකන් ඔයගොල්ලන්ගේ දැනුමට ඒවා ප්‍රශ්න වලට එන දේවල් නෙමෙයි. හරි? ඒවා නිකන් කියවලා තියාගන්න. අපි යම් පරිගණක භාෂාවල බලන්න එහා පැත්තේ යන්න 21 වෙනි පිටුවට ඔන්න ඔය වචන ටික වැදගත්. ඔන්න ඉන්ඩෙන්ටේෂන් කියන එක පොඩ්ඩක් highlight කරගන්න. මම මේ කියන දේවල් highlight කරගන්න. ඒව ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරගත යුතු දේවල්. ඉන්ඩෙන්ටේෂන්. එහෙම නැත්නම් අනුඡේදනය කියන එක නිකන් වැදගත් දෙයක්. Python යටතේ. හරි? ඉන්ඩෙන්ටේෂන් කියලා තියෙන්නේ 21. හරි? ඉන්ඩෙන්ටේෂන් කියලා කියන්නේ අපි මේ දැන් අපි සූඩෝ කෝඩ් ලියුවානේ. සූඩෝ කෝඩ් ලියපු හින්දා අපි දන්නවා ඉන්ඩෙන්ටේෂන්. හරි? සූඩෝ කෝඩ් ලියද්දී අපි මතකයි නේද? begin කියලා දාලා ඊට පස්සේ මෙහෙම නේද ලිව්වේ? input මොකක් හරි input x. හරි? මෙම හිස් තැනක් තිබ්බා. නේ? ඊට පස්සේ if කියලා දාලා x විශාලයි y නම් අන්න print ඔහොම කියලා හිස් තැනක් තිබ්බා. ඔන්න ඔය හිස් තැනක් තියෙන එකට තමයි ඉන්ඩෙන්ටේෂන්. එහෙම නැත්නම් අනුඡේදනය කියලා කියන්නේ. ඉන්ඩෙන්ටේෂන් තියන්නේ එකක් ලස්සනට අනිත් එක තමයි එතකොට Python program එකට අඳුර ගන්න පුළුවන් මේ එක එක කොටස් වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. දැන් හිතන්නකො මෙහෙම මං කියනවා මෙන්න මෙහෙම. ඉන්ඩෙන්ටේෂන් කියලා එකක් තිබ්බේ නැහැ කියලා හිතන්නකො. මං කියනවා if ඔන්න x සමානයි input number. හරි? ඔන්න ඔහොම එකක් තියෙනවා. if x විශාලයි 10 නම් print
මේ එක දිගට මම ලියන්නේ print a කියලා දාලා print b කියලා දානවා හරි print b කියලා දාලා print end කියලාත් දානවා දැන් බලන්න මෙහෙම තිබ්බහම ඔයාට කියන්න පුළුවන්ද මේ if එක මේක true වුණොත් ඒ කියන්නේ මේ x කියන එක 10ට වඩා වැඩි වුණොත් මේ තුනම print වෙන්න ඕනද එහෙම නැත්නම් a විතරද print වෙන්න ඕනේ එහෙම නැත්නම් b විතරද print වෙන්න ඕනේ මොකද්ද කියලා ඔයාට කියන්න පුළුවන්ද බෑ හරි අදහසක් ගන්න බෑ ඒක තේරුමක් නැහැ කිසිම තේරුණාද එතකොට Python program එක මේක බලන් යද්දි යාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියලා තියෙන්නේ if x විශාලයි 10 නම් මේ ඔක්කොම කරන්න ඕනද නැත්තම් මේකේ එකයිද කියලා එයා බලන මොකද්ද මේ කියන්නේ කියලා. අන්න අපි මේ විදිහට පැහැදිලිව දුන්නොත් හරි මෙන්න මෙහෙම ඉන්ඩෙන්ටේෂන් තියලා දුන්නොත් බලන්න මන් දෙනවා if x විශාලයි 10 නම් print a හරි ඊට පස්සේ print b ඔන්න ඔහොම දැන් මට කියන්න මං x ට 5 ඉන්පුට් කරොත් මොකද්ද print වෙන්නේ මම x ට 5 කියන සංඛ්‍යාව දැම්මොත් ප්‍රතිදානය වෙන්නේ a සහ b දෙකමද නැත්නම් b විතරද නැත්නම් මුකුත් ප්‍රතිදානය වෙන්නේ නැද්ද මොකද හිතන්නේ මෙතන අර මේ Python විදියට හිතන්න යන්න එපා ඉන්ටිජර් කරලා නෑ නම් මම ඒ කතන්දර නිකන් සරලව කියන්නකො හරි x සමානයි 5යි නම් මේකේ a කියලා print වෙනවද b කියලා print වෙනවද a b දෙකම print වෙනවද නැත්නම් කිසිවක් print වෙන්නේ නැද්ද මොකද හිතන්නේ හරි හරියටම හරි දැන් ඒක කියන්න පුළුවන් ඔයාලට ඒක කිසි තර්කයක් නැතුව ඔයාලට කියන්න පුළුවන් ඇයි මේක S2කට පේනවා මෙතන ඉන්ඩෙන්ටේෂන් වලින් පෙන්නලා තියෙනවා මේක true වුණොත් විතරක් a print කරන්න නැත්නම් එපා කියලා හරිද එතකොට b විතරයි මෙතනදී print වෙන්නේ හැබැයි අර එක පේලිය තියෙද්දි ඔයාට තේරෙන්නේ නැහැ මොකද්ද print කරන්න ඕනේ කියලා එහෙනම් Python ට තේරෙන්නේ නැහැ ඒතකොට ඔන්න ඔය අවබෝධය ලබා දෙන්න තමයි මේ ඉන්ඩෙන්ටේෂන් තියෙන්නේ මෙහෙම මේ ස්පේස් එකක් තියලා ලියන්නේ ඒක වැදගත් හොඳට මතක තියාගන්න හරි right ඊළඟට එතකොට ඒකේ අනුඡේදනය කියන එකත් වැදගත් ඊළඟට විවරණ කියන එකත් highlight කරගන්න දැන් අපි විවරණ කතා කරන්න යන්නේ නැතුව Python චුට්ටක් programming චුට්ටක් කතා කරලා ඉවරලා විවරණ කියන එකට එමු මොකද තාම කෝඩ් එකක්වත් ලියන්න නැතුව විවරණ කියන එක තේරෙන්නේ නැහැනේ ඒකින්ද විවරණ කියන එක highlight කරගන්න නැත්නම් තරුවක් දාගන්න විවරණ කියන එක වැදගත් අපි ඒකට චුට්ටකින් එමු විවරණයක් දාන්නේ නම් ඔය hashtag එක පාවිච්චි කරලා හරි right දැන් ඔන්න Python වලට එන්න Python වල මුලින්ම ඔන්න ඔය උඩම තියෙනවා පේනව නේද 23 වෙනි පිටුවේ උඩම 23 වෙනි පිටුවේ උඩම පේනවද ඔයගලන්ට Python මූලපද එහෙම නැත්නම් keywords කියලා සෙට් එකක් තියෙනවා keywords එතකොට ඔන්න ඔය keywords කියලා කියන්නේ Python වලට වෙන් කරපු ආය වෙන දේවල් වලට පාවිච්චි කරන්න බැරි වෙන දේවල් කියන්නේ Python ඇතුලේ වෙන දේවල් වලට පාවිච්චි කරන්න බැරි වචන ටිකක් ඒ වචන වලින් හරි ඒ වචන වලින් Python වල යම්කිසි ක්‍රියාවක් වෙනවා ඒකයි ඒවා keyword කියලා කියන්නේ. එතකොට මේ keyword අපිට වෙන දේවල් වලට පාවිච්චි කරන්න බෑ. හරි? දැන් උදාහරණයක් විදිහට false කියන එක FALSE කියන එකෙන් යම්කිසි ක්‍රියාවක් වෙනවා Python එක ඇතුලේ. ඒ ක්‍රියාවන් මොනවද කියලා අපි එක එක ඉස්සරහට බලමු. ඊට පස්සේ classes කියන එක දැම්මොත් එහෙම ඊට පස්සේ finally is return none continue for කියන ඒවා දැම්මොත් එහෙම ඒවා Python ඇතුලේ යම්කිසි ක්‍රියාවලියක් වෙන්න දීලා තියෙන නම් ඒ නම් අපිට නිකන් ජොලියට පාවිච්චි කරන්න බෑ. එහෙම આવොත් errors එනවා. හරි? එතකොට ඔය වචන පාවිච්චි කරන්න අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙම දන්නේ නැතුව ඔය වචන අපිට පාවිච්චි කරන්න බෑ. ඔය වචන keywords. ඒක තමයි keywords කියලා කියන්නේ. හරි? එතකොට අපි ඔය එක එක keyword එක එකෙන් මොනවද වෙන්නේ කියලා අපි බලමු. ඔය ඔක්කොම අපිට ඒ level වලදී කතා කරන්න නැහැ. අපිට අවශ්‍ය වෙන keywords ටික අපි බලමු මොනවද වෙන්නේ කියලා. පැහැදිලිද? right.
ඊට පස්සේ keywords තියෙනවා ඒත් එක්කම පරිසීමක එහෙම නැත්නම් delimiters කියලා කියන්නේ ඔය වරහන් ඊට පස්සේ ඇට් ලකුණ සමාන කිරීම ඔය දේවල් ටික ඒවයිනොත් වෙන්නේ මොකද්ද කියලා අපි දැන් එකින් එක බලාගෙන යමු. හරි? එකින් එක බලාගෙන යමු. වරහන් වලින් මොකද වෙන්නේ? කොටු වරහන් වලින් මොකද වෙන්නේ? සංගල වරහන් වලින් මොකද වෙන්නේ කියන එක. හරි? ඊට පස්සේ කමා තිත් දෙකෙන් සහ තනි තිතෙන් ඇට් එකෙන් මොකද වෙන්නේ? සමාන කිරීමෙන් එකතු කිරීමයි සමාන කිරීමයි දැම්මහම මොකද වෙන්නේ? සමාන කිරීම විතරක් දැම්මොත් මොකද වෙන්නේ? සමාන කිරීම දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? හරි? අන්න ඒ දේවල් අපි කතා කරගෙන යමු. එතන සමාන කිරීම දෙකක් දාපු එක නෑනේ. සමාන කිරීම දෙකකුත් දාන්න. සමාන කිරීම දෙකක්. සමාන කිරීම දෙකක්. එහෙම එකකුත් තියෙනවා. සමාන කිරීම කියන එක එකයි, සමාන කිරීම දෙකක් කියන්නේ තව එකයි. හරි? right. හරිනේ? දාගත්තානේ? right. දැන් ඔන්න අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ Python වල විචල්්‍ය සහ ඔය හඳුන්වන කියන ටික. හඳුන්වන එහෙම නැත්නම් identifiers එක්කම තමයි අපිට විචල්්‍ය කියන එකත් අඳුර ගන්න ඕනේ. ඔන්න ඕක හොතටම ඔලුවට දාගන්න. මොකද්ද මේ identifier එකක් කියන්නේ? ඒත් එක්කම විචල්්‍යයක් කියන්නේ කියන එක. හරි? විශේෂයෙන් Python අද නම් ඔයා මුලින්ම ඉගෙන ගන්න. මීට කලින් කොහෙන් කියන්නේ මම අර දාපු වීඩියෝස් බලලා තියෙනවා නම් හරි එහෙම නැත්නම් මීට කලින් කොහොම හරි කරලා තියෙනවා නම් හරි ගැටලුවක් නැහැ. ඒක තේරෙනවා නම් එහෙම නැත්නම් මුලින්ම නම් කරන්නේ විශේෂයෙන්ම මේක හොඳට ඔලුවට දාගන්න විචල්්‍ය කියන එක ඔලුවට දාගන්න ඕනේ. එහෙම නැත්නම් Python එක ඉස්සරහට යන්න බෑ. මොකද විචල්්‍ය එක්ක තමයි Python එකේ දිගටම වැඩ තියෙන්නේ. විචල්්‍ය එක්ක නැත්නම් variables එක්ක. හරි? right. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම මොකද්ද මේ හඳුන්වනයක් කියලා කියන්නේ නැත්නම් identifier එකක් කියලා කියන්නේ කියලා. හරි? identifier එකක් කියලා කියන්නේ නැත්නම් මේ හඳුන්වනයක් කියලා කියන්නේ අපිට Python ඇතුලේදී එක එක දේවල් වලට. ඒ මොනවාද එක එක දේවල් කියලා මම කියන්නම්. එක එක දේවල් වලට නම් දෙන්න වෙනවා. එක එක දේවල් වලට නම් දෙන්න වෙනවා. ඒ නම් දෙන්න වුණාම තමයි මේ identifier කියන එක පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට සමහර වෙලාවට මට Python වලදී ඕන වෙනවා 5 කියන ඉලක්කම ටිකක් වෙලා මතක තියාගෙන ඉන්න. 5 කියන ඉලක්කම මට ඕන වෙනවා මේ විනාඩි 5ක් විතර මතක තියාගෙන ඉන්න ඊළඟ item එක හරි එහෙම නැත්නම් ඊළඟ process එක වෙනකම්. ඒතර දැන් මේක මතක තියාගෙන ඉන්න නිකම් බෑ. මේක මතක තියාගෙන ඉන්න කියලා කම්පියුටර් එකට කියන්න බෑ. අපි ඒකට නමක් දෙන්න ඕනේ. අපි ඒකට මොකද්ද කරන්න ඕනේ? නමක් දෙන්න ඕනේ. RAM එකේ මෙහෙම ඉඩක් වෙන් කරලා එයාට නමක් දෙන්න ඕනේ. මම දෙනවා x කියලා. මෙන්න මේ x කියලා නම දෙන එකට මෙන්න මේ නම් වලට තමයි කියන්නේ හඳුන්වන කියලා. හරි? හඳුන්වන. identifiers. හඳුන්වන මේ වගේ ඒවාට විතර නෙමෙයි තවත් පාවිච්චි වෙන තැන් තියෙනවා. හරි? අපි මේ ෆන්ක්ෂන් හදනවා. ඒ ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ වෙන එක එක මැෂින් හදනවා. චුටි මැෂින් එකක් හදනවා ඇවරේජ් එක හොයන. එහෙම නැත්නම් විශාලම සංඛ්‍යාව හොයන පොඩි මැෂින් එකක් හදනවා. ඒවට කියනවා ෆන්ක්ෂන් කියලා. ඒ ෆන්ක්ෂන් වලටත් නමක් දෙන්න ඕනේ. නමක් නැතුව මේක ඇතුලේ දේවල් අඳුර ගන්න බෑ. ඒ නම දෙන එකට තමයි අපි කියන්නේ මේ හඳුන්වන කියලා. එහෙම නැත්නම් identifiers කියලා. හරිද? එතකොට දැනට අපි හඳුන්වනයක් අපේ මේ හඳුන්වන ලක්ෂණ ටික බලා ගන්න හින්දා උදාහරණයකට අපි මෙහෙම ගමුකෝ. අපි ගන්නවා x සමානයි 10යි. 10 කියන ඉලක්කම ගබඩා කරලා තියෙන තැන හඳුනා ගන්න. ඒකට දීලා තියෙන නම තමයි මෙන්න හඳුන්වනය. හරි? එහෙම නැත්නම් identifier එක තමයි x. identifier එක x. එතකොට identifier එකක් අපිට ඕන විදිහට දාන්න බෑ. දැන් මට මෙහෙමත් දාන්න පුළුවන්. abc සමානයි 10. කිසි ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ හඳුන්වන්නේ. මම නමක් දෙනවා x කියලා. මම නමක් දෙනවා abc කියලා. ඕනනම් මෙතන කුණුවarpයක් ලියන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද?
එතකොට තේරුම් ගන්න identifier මෙහෙම අපිට හිතන ඒවා දාන්නත් බෑ හැබැයි නීති ටිකක් තියෙනවා. බලන්න උතන නීති ටික මොනවද කියලා. මුලින්ම කියනවා හඳුන්වන භාෂාවක අක්ෂරයකින් හෝ භාෂාවක් කිව්ව ඔක්කොම භාෂා වලින් බෑ ඉංග්‍රීසි වලින් අක්ෂරයකින් හෝ අන්ඩර්ස්කෝර් එකකින් පටන් ගන්න පුළුවන්. අන්ඩර්ස්කෝර් එකකින් පටන් ගන්න පුළුවන්. හරි? අන්ඩර්ස්කෝර් එකකින්. පළමු අක්ෂරයට පසුව එන අක්ෂර සඳහා ඉහත ආකාරයේ අක්ෂර හෝ බිඳුවේ සිට 9 දක්වා වූ ඉලක්කම් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න පළවෙනි අක්ෂරය අනිවාර්යෙන් මෙහෙම එකක් වෙන්න ඕනේ. පළවෙනියෙන් මම දානවා A. කොහොම වෙන්න ඕනේ? පළවෙනි අක්ෂරය. පළමු අක්ෂරයට පසුව එන අක්ෂර සඳහා ඉහත ආකාරයේ අක්ෂර හෝ ඒ කියන්නේ මේකෙන් පස්සේ තවත් අක්ෂර හෝ බිඳුවේ ඉඳන් 9 වෙනකන් ඉලක්කය යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ 5 A53 සමානයි 10යි. T56 සමානයි 20යි. ඔන්නෝම දාන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒක වැඩ. මේවා හරි. හඳුන්වන. හරි? ඊට පස්සේ බලන්න නමට තිබිය හැකි එතකොට දැන් මේක කියන්නේ පළමු අක්ෂරයට පසුව එන ඒවා තමයි ඉලක්කම් දාන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි එක ඉලක්කමක් දාන්න පුළුවන්ද? 5යි 6යි A සමානයි 12යි. මෙහෙම දාන්න පුළුවන්ද? මෙහෙම දාන්න පුළුවන්ද? ඔය කියපු නීතිය අනුව කියපු නීති ටික අනුව අපිට ඔය විදියට 5යි 6යි A සමානයි 12යි කියලා දාන්න පුළුවන්. 5යි 6යි A සමානයි 12යි කියලා දාන්න පුළුවන්ද? එහෙම දාන්න බෑ. එහෙම දාන්න බෑ. හරි? ඇයි හේතුව අපි කිව්වා මෙහෙම ඉලක්කමකින් පටන් ගන්න බෑ කියලා. ඊළඟට මොනවද කියන්නේ? නමට තිබිය හැකි අක්ෂරවල උපරිමයේ සීමාවක් නැහැ. ඔයාට ඕන තරම් දාගෙන යන්න පුළුවන්. Python භාෂාවේ keywords එහෙම නැත්නම් විශේෂිත පද හඳුන්වන විදිහට පාවිච්චි කරනවා. දැන් අර කලින් කිව්වනේ keywords. keyword එකක් අරන් ගිහිල්ලා මේකට දැම්මොත් වැරදි. keyword පාවිච්චි කරන්න බෑ. හරි? right. keyword පාවිච්චි කරන්න බෑ. ඊළඟට බෑ. ඉංග්‍රීසි භාෂාවේ කුඩා අක්ෂර සහ මහා අක්ෂර එකිනෙකට වෙනස් අක්ෂර ලෙස සලකනු ලැබේ. අන්න case sensitive මේක. case sensitive කියන්නේ ඒකයි. capital සහ simple වෙන වෙනම තමයි සලකන්නේ. දැන් අපි ඔය කියපු දේවල් ටික පොඩ්ඩක් බලමු. හරි. එතන තියෙනව නේද මේ පහත හඳුන්වන අතරින් නිවැරදි හඳුන්වන තෝරන්න කියලා. ඒවා ඉස්සරහෙන් වැරදි ඒවට වැරදි කියලා දාන්න නිවැරදි ඒවා නිවැරදි කියලා දාන්න බෑ. ඉස්සරහින් දාන්න බෑ. 24 වෙනි පිටුවේ පහත හඳුන්වන අතරින් නිවැරදි ඒවා ඉස්සරහින් නිවැරදි කියලා දාන්න, වැරදි ඒවා ඉස්සරහින් වැරදි කියලා දාන්න. හරි? ටක් ගාලා දාන්න බෑ. හරි? right. දැම්මනේ? මං අහන අය කියන්න බෑ උත්තරට. හරිද වැරදිද කියලා කියන්න මං අහනවා එක එක්කෙනාගේ. මට කියන්න බලන්න අමා AMA පළවෙනි එක හරිද වැරදිද? පළවෙනි එක ටක් ගාලා අමා කියලා කෙනෙක් ඉන්නවනේ. හරිද වැරදිද? පළවෙනි එක. ඒ කියන්නේ A සමානයි 10යි කියන්නේ. හරිද වැරදිද? කැපිටල් A සමානයි 10යි. එහෙම කියන්නේ නැද්ද? එහෙනම් කියන්න බලන්න. right හරි.
මැසේජ් එකක් දැම්මම ඇති. හරි. ඊළඟට ආසිරි මහිමාන් කියන බණ්ඩ දෙවෙනි එක. දෙවෙනි එක කියලා කියන්නේ a_2 a_2 ඒක හරිද වැරදිද? ඒකත් හරි. ඒකත් හරි. ඊළඟට තුන්වෙනි එක බලන්න. capital A simple B capital C simple D. හරි? 24 වෙනි එක. ඒක හරිද? right. ඒක හරියටම හරි. කොහොමද හොයාගන්නේ? බලන්න අර උඩ නීති ටිකක් දීලා තියෙන්නේ. අනිවාර්යෙන් කැපිටල් අක්ෂර මේ අනිවාර්යෙන් ඉංග්‍රීසි අක්ෂරයකින් පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් අන්ඩර්ස්කෝර් එකකින් පටන් ගන්න ඕනේ. නීති ටික තියෙන්නේ. එක්කෝ ඉංග්‍රීසි අකුරකින් නැත්නම් මේ විදිහට මෙහෙම පටන් ගන්න ඕනේ. ඕවා හරි. ඉලක්කමකින් පටන් ගත්තොත් තනිකර වැරදි. ඊට පස්සේ කියනවා මොනවද මේ කීවර්ඩ්ස් පාවිච්චි කරන්න බෑ. කීවර්ඩ්ස් කියන්නේ මොනවද කියලා අපි දැන් චුට්ටකට කලින් කතා කරා. ඒ ලිස්ට් එකේ තියෙන එක වචනයක්වත් පාවිච්චි කරන්න බෑ. කීවර්ඩ් එකක් තමයි එතන තිබ්බ if කියන එක. if සමානයි 10 කියලා දැම්මොත් එහෙම වැරදි. හරි? if සමානයි 10 කියලා දැම්මොත් එහෙම වැරදි. හරි? right. ඊළඟට බලන්න අන්තිම එතන. ඒතර a සමානයි 10 කියන එක හරි. a underscore 2යි කියන එක 2 සමානයි 10 කියන එකත් හරි. ABCD සමානයි 10 කියන එකත් හරි. AND සමානයි 10 කියන එක හරිද? AND සමානයි 10 කියන එක හරිද? හරිද? ඒක වැරදි. ඇයි හේතුව? බලන්න එහා පැත්තේ පෙරළුවොත් එහෙම කීවර්ඩ් අර්ථේ ඒක තියෙනවා. හරි? ඊළඟට 5x සමානයි 10. 5x සමානයි 10. 5x සමානයි 10. ආ 5x සමානයි 10 කියන එක 5x සමානයි 10 කියන එක බෑ. 5x සමානයි 10 කියන එක බෑ. හරි? right. ඊළඟට simple තියෙන කිව්වේ right. පොඩ බලන්න. හරි. and එක. හරි. මම ඒක දැක්කේ නෑ. බලන්න and එක මෙහෙම and සමානයි 10 තිබ්බනම් වැරදි. capital AND සමානයි 5 තිබ්බනම් මේක නිවැරදි. එතන ඉස්සරහින් දාගන්න. AND එක එතන පල්ලෙහෙන් හරි එහෙම නැත්නම් උඩින් හරි කොහෙන් හරි දාගන්න. AND සමානයි 10 තිබ්බනම් ඒක වැරදි. capital AND සමානයි 10 තිබ්බනම් ඒක හරි. හේතුව keyword එක වෙන්නේ simple AND විතරයි. capital AND keyword එකක් නෙමෙයි. එතකොට capital AND අපිට දාන්න පුළුවන්. capital AND අපිට දාන්න පුළුවන්. හරි? right. මම ටික පෙන්නන්නම්. මෙතන පෙන්නන්නම් මම. ඉතුරු ඒවා ටික ඔක්කොම දැම්මනේ. හරිද වැරද්ද කියලා? මම මෙතන පෙන්නන්නම් Python එක open කරලා. මෙන්න මේ විදියට. බලන්න වැඩේ. මෙන්න මම identifiers දාගෙන යනවා. හරි? මෙන්න මේ විදියට. ඒතර මේවා තමයි ඊළඟට විචල්්‍ය නම එන්නේ මේවා ටික. විචල්්‍ය නාම variable names ටික. right. මේ ගන්න තියෙද්දි පේනවනේ. දැන් බලන්න a සමානයි 10යි කියලා දැම්මොත් කිසි ගැටලුවක් නැහැ. error එකක් එන්නේ නැහැ. දැක්කනේ? මම දැම්මොත් එහෙම ABC සමානයි 10යි කියලා කිසි ගැටලුවක් නැහැ. error එකක් එන්නේ නැහැ. 5යි a කියලා දැම්මොත් errorද නැත්නම් හරියට වැඩ වෙයිද? enter කරොත් මේක enter කරොත් මොකද කියන්නේ? වැරදිද? 5a සමානයි 6.
මේව දැම්මොත් වැරදි. දැක්කද? මෙන්න මේ විදියට මට මුලට ඉලක්කමක් දාන්න දෙන්නේ නැහැ. අන්න එරර් එකක් ආවා. හරි? දැන් මම දානවා මෙහෙම. A5යි A. දැන් සමානයි 6. දැන් මොකද කියන්නේ? දැන් වැරදිද හරිද? දැන් හරිද වැරදිද? දැන් අන්න රයිට්. දැන් හරි. ඇයි? දැන් පටන් අරන් තියන්නේ ඒ අකුරේ. දැන් මම මෙහෙම කරොත් මෙහෙම දාලා ABC සමානයි 10යි. දැන් මොකද හිතන්නේ? හරියයිද වැරදිද? සහන් කියනවා හරි කියලා. හරි. දැන් හරියයිද වැරදිද? ඔව්. දැන් මේක ගැටලුවක් නැහැ. ඇයි මං කිව්වේ අන්ඩර්ස්කෝර් එකකින් එන්න පුළුවන්. දැක්කද? කිසි එරර් එකක් ආවේ නැහැ. හරි? අන්ඩර්ස්කෝර් එකකින් පටන් ගන්න පුළුවන්. මෙහෙම දැම්මොත් 6යි 2යි සමානයි 50. හරිද වැරදිද? මොකද හිතන්නේ? හරිද වැරදිද? වෙනුර කියනවා. හරි වෙනුර. ආසිරි අශාන් හරි. මෙහෙම දැම්මත් කිසි ගැටලුවක් නැහැ. මෙහෙම දැම්මත් කිසි ගැටලුවක් නැහැ. මේක වැඩේ වෙනවා. ඇයි? පටන් අරන් තියෙන අන්ඩර්ස්කෝර් එකෙන් ඊට පස්සේ ඉලක්කම් බැින ඕන එකක් දාන්න පුළුවන්. හරි? ඔහොම දාන්න පුළුවන්. ඒතර තේරුම් ගන්න අපිට විචල්්‍ය නමට මම මෙහෙම දැම්මොත් මම දානවා මොකද්ද? කාගේ හරි නම. අකිල. අකිල සමානයි 20යි. මොහොම දානවා. හරිද වැරදිද? මෙහෙම දැම්මොත් හරිද වැරදිද? මෙහෙම දැම්මොත් හරි. හරි? ඊට පස්සේ මම දානවා මෙහෙම. හවුද? සහන් සමුදිත නේද? සමානයි 30යි. මේක හරිද වැරදිද? මේක වැරදි. හේතුව මොකද්ද? මම මෙතන ස්පේස් එකක් තියලා මැද්දේ ස්පේස් එකක් තියලා ස්පේස් තියන්න බෑ මට අයිඩෙන්ටිෆයර්ස් වල. දැක්කද? අන්න වැරද්දක් ආවා. හරි? මම දානවා if සමානයි 20යි. හරිද වැරදිද? if සමානයි 20යි. හරිද වැරදිද? ඔව්. මේක අරගත්තොත් එහෙනම් මේක වැරදි. ඇයි? if කියන්නේ keyword එකක්. දැන් මම මෙහෙම දානවා. සමානයි 20යි. දැන් හරිද වැරදිද? දාන්න කට්ටියම උත්තර දාන්න. කට්ටියම දාන්න උත්තර. හරි. හරියටම හරි. දැන් බලන්න දැන් කිසි error එකක් ආවේ නැහැ. ඇයි? අපේ keyword එක වෙන්නේ simple left I simple left තමයි keyword එක. simple I simple left තමයි keyword එක. බලන්න අර keyword දාලා තියෙන මේ පිටුවේ keyword එක තියෙන්නේ කීයද කියලා? පිටුවේ keyword එක තියෙන්නේ මොනවද කියලා? ඒ කියන්නේ පිටුව ඇවිල්ලා 23ට 23 බලන්න simple නේද තියෙන්නේ? simple තියෙන්නේ. හරි? ඒතර ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් මම මෙහෙම දැම්මොත් මොනවා වෙයිද? A underscore simple if සමානයි 10යි. එරර් එකක් එනවද නැද්ද? හරිද වැරදිද? ආසිරි කියනවා වැරදි කියලා. වැරදි කියන කීප දෙනෙක් ඉන්නවා. රයිට් අපි බලමු. බලන්න. දැන් මම මෙහෙම දානවා. තව එකක් මම දාලා පෙන්නන්න. ඒක නැතුව
හරි ඔන්න ඒ දැන් මේ if එකනේ ඊට පස්සේ මම දානවා තව keyword එකක් අපි දාමු and එක දාමු and එක a b a n b සමානයි 20යි and එක මෙතන බලන්න and කියන එක keyword එකක් and කියන එක keyword එකක් එතනදී එන්නේ නැහැ නමුත් මේ විදිහට වෙනත් අකුරක් දාලා දැම්මොත් ඒක ගැටලුවක් නැහැ නමුත් මෙන්න මේ මෙතන පොඩි ගැටලුවක් තියෙනවා එහෙම ආවහම බලන්න එතන unexpected error එකක් එනවා මේ if condition එක හින්දා හරි එහෙම නැත්තම් සාමාන්‍යයෙන් අපිට මේ keyword එකක් අනිත් එකක් එක්ක combine කරලා දාන්න පුළුවන් දැන් මෙහෙම දැම්මොත් එimhe a if කියලා දැම්මොත් සමානයි 10 කියලා දැම්මොත් ඔහොම එනවා දැක්ක මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපි දාමු මෙහෙම දැම්මොත් හරි නිකන් තව මොනවා හරි ඔහොම දාලා සමානයි 6 මක ඔන්න ඔහොම ගැටලුවක් නෑ දැක්ක මෙතන මේ unexpected error එකක් ඇවිල්ලා තියෙනවා දැන් මෙහෙම keyword අපිට දාන්න පුළුවන් මොකද එයා keyword එක හදාගන්නේ මේ මේ keyword එකක් විදිහට නෙමෙයි මේක සම්පූර්ණ මේ එක ගන්න හින්දා හරි right තේරුම් ගන්න අපේ keyword එකක් එක්ක මේ විදිහට තව මොකක් හරි එකක් combine කරලා හරි combine කරලා තිබ්බොත් ඒක කිසි ගැටලුවක් නැහැ මේ විදිහට එනවා මේ විදිහට අපේ මේ value එක අරගන්නවා keyword එකක් විදිහට මේක සලකන්නේ නැහැ හේතුව මේ සම්පූර්ණ එකක් එකතු වෙලා තියෙන හින්දා හරිනේ right ඊළඟට අපි අරගත්තොත් එහෙම underscore ගත්තානේ එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ අපේ හඳුන්වන එහෙම නැත්නම් identifiers වල නම් පාවිච්චි වෙන්නේ. ඔව් මේ වගේ දෙකක් දාලා මෙහෙම බලන්න. ඈ එමත් එනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. හරි. මේ තියෙන කෙලිම නිකම්ම අන්ඩර්ස්කෝර් දෙකක්. අන්ඩර්ස්කෝර් එක දාපුවා දැක්ක 10 කියලා print එනවා. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේ ඒවා දාන්න පුළුවන්. හරි. දෙකක් හරි තුනක් හරි ඕන ගන්න. ඒව කිසි ගැටලුවක් නැහැ. හරි. right. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් හඳුන්වන කියන එක අඳුරා ගන්න. ඊළඟට ඔන්න අහගන්න හොඳට මේ විචල්්‍ය කියන එක. හරි? විචල්්‍ය කියන එක. දැන් ඔය අපි පාවිච්චි කරේ ඇත්තට විචල්්‍ය තමයි. හරි? විචල්්‍ය තමයි අපි පාවිච්චි කරේ උදාහරණ විදිහට හඳුන්වන වලට. හඳුන්වන කියන්නේ එතකොට විචල්්‍ය විතරක් නෙමෙයි තව ගොඩක් ඒවා තියෙනවා හඳුන්වන කියන්නේ identifiers. අපි මේ identifiers අතරින් විචල්්‍ය නම කියන එක තමයි දැනට උදාහරණයට පාවිච්චි කරේ. හරි? එතකොට මේ විචල්්‍යයක් කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න විශේෂයෙන් දැන් කලින් කිව්වේ අලුත් අය අලුතෙන් Python ඉගෙන ගන්න අය අපිට ප්‍රෝග්‍රෑම් එකක් මැද්දේදී එහෙම නැත්නම් අපේ මේ software එක මැද්දේදී අපිට අවශ්‍ය වෙනවා යම්කිසි අගයක් එක අගයන් తాවකාලිකව ගබඩා කරලා තියාගන්න. මොකද්ද අපිට අවශ්‍ය වෙන්නේ? යම්කිසි අගයන් తాවකාලිකව ගබඩා කරලා තියාගන්න. උදාහරණ මෙන්න මේ වගේ. මට ඕන වෙනවා පරිශීලකයාගෙන් මේ විදිහට ආදානයක් ගන්න. අපි කියමුකෝ input මේ විදිහට number. මේ Python code එකක් ලියන්නේ ඒක මේ Python code එකෙන් වෙන්නේ පරිශීලකයාගෙන් ආදානයක් අරගන්නවා. අරගෙන ඉවරලා මට ඕන වෙනවා ටිකක් වෙලා ගිහිල්ලා ඒක print කරන්න. ටිකක් වෙලා ගිහිල්ලා. එතකොට මට ඒ ටිකක් වෙලා යනකම් ගබඩා කරන් තියාගන්න පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට විචල්්‍යයක් variable එකක්. විචල්්‍ය variable එක. ඊට පස්සේ මම කියනවා නිකන් මේ විදිහට print මම දීලා ශ්‍රී ලංකා හරි මම දෙනවා ඊට පස්සේ මම දෙනවා print x කියලා. බලන්න මෙන්න මෙතනදී ආදානය කරපු එක මෙන්න මේ ලයින් එකට යනකම් එයා මතක තියාගෙන ඉන්න ඕනේ. මේ ලයින් එකේ ඉඳන් මෙතෙන්ට යන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. හැබැයි මේ තප්පර මිලි තප්පරේ හරි
මේක මතක තියාගෙන ඉන්න අපි මෙන්න මේ විචල්්‍ය පාවිච්චි කරනවා. හරි? මේ විචල්්‍ය කියන එක හැදෙන්නේ අපේ කම්පියුටර් එකේ RAM එක ඇතුලේ. කොහෙද හැදෙන්නේ? RAM එක ඇතුලේ. මෙන්න RAM එක, මේ RAM එක ඇතුලේ ඉඩක් වෙන් කරගෙන ඒක ඇතුළට ඔන්න ඔය අංකය දාලා, පරිශීලකයා දෙනවා මොකක් හරි අංකයක් දෙනවනේ. ඒ දෙන අංකේ දාලා ඒ ඉඩ කොටසට දාන නම තමයි මේ x කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ අපි අර හඳුන්වනයක් කියලා දැන් ඉගෙන ගත්තේ. මෙන්න මේ ඉඩ කොටසට දෙන නම තමයි x. එතකොට මේ x කියන්නේ විචල්යක්. මේ අරගෙන තියෙන්නේ විචල්යක්. අපි විචල්‍ය කියන එක සරලව තේරුම් ගන්න පාවිච්චි කරනවා. මේක නිකන් බාස්කට් එකක් වගේ. x කියන බාස්කට් එක. හරි? මේ බාස්කට් එක තියෙන්නේ කොහෙද? RAM එකේ. RAM එකේ තියෙනවා නම් ඒක ස්ථිරයිද తాවකාලිකයිද? RAM එකේ තියෙන දේවල් ස්ථිරයිද తాවකාලිකයිද? අනිවාර්යෙන් RAM එකේ තියෙන දේවල් తాවකාලිකයි. එහෙනම් මෙන්න මේ විචල්්‍ය හැදෙන්නේ RAM එකේ නම් මේ RAM එකේ හැදෙන විචල්‍යත් తాවකාලිකයි. ටික අපිට අවශ්‍ය වෙලාකම් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක ඉවරන ගමන් ඒක ඔක්කොම නැති වෙලා යනවා. හරි? එතකොට මෙතනින් පරිශීලකයා දෙන අංකය ගිහිල්ලා ගබඩා වෙන්නේ මේ x කියන විචල්්‍ය ඇතුලේ. විචල්්‍ය කියන්නේ මේ RAM එකේ තියෙන චූටි කොටසක් ඇතුලේ. ඒ කොටසේ නම තමයි මෙතනදී නම් x. මෙතනදී නම් x. එතකොට මට කියන්න දැන් RAM එකේ නම් මේ විචල්්‍ය හැදෙන්නේ. RAM එකේ නම් මේ විචල්්‍ය හැදෙන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ. මම කලිනුත් ඔය ප්‍රශ්නේ ඇහුවා. ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ මේ වගේ විචල්්‍ය ගොඩක් තියෙන එක හොඳයිද නරකයිද? විචල්්‍ය ගොඩක් තියෙන එක හොඳයිද නරකයිද? RAM එක ඇතුලේ නම් RAM එකේ ඇතුලේ වෙන් කරන ඉඩක් කියන එක නම් මේ විචල්්‍යයක් කියලා කියන්නේ. මේ වගේ විචල්්‍ය ගොඩක් ප්‍රෝග්‍රෑම් එක තුල තියෙන එක හොඳයිද නරකයිද? අනිවාර්යෙන් නරකයි. ඇයි? ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න ගත්තාම එකපාරට RAM එක පිරලා යනවා. RAM එක පිරෙන ගමන් ස්ටක් වෙන්න ගන්නවා. එතකොට RAM එක ෆුල් වුණ ගමන් ස්ටක් වෙන්න ගන්නවා. එතකොට ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් අපි පාවිච්චි කරන්න එච්චර කැමති නැහැ. ඒ වගේ ඒවා පාවිච්චි කරන්න කැමති නැහැ. දැන් බලන්න ළඟදී ආපු අප්ඩේට්ස් වලින් පස්සේ ඔයගොල්ලෝ නෝට් කරාද දන්නේ Google Chrome එක දැන් RAM එක කනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. Google Chrome එක ඕපන් කරපු වෙලාවට මේ ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා බලන්න. ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා බලන්න RAM එක මාර විදිහට පාවිච්චි වෙනවා. හරි? එතකොට ඒව එච්චර හොඳ දේවල් නෙමෙයි. එතකොට දක්ෂ ඩිවෙලොපර් කෙනෙක් නම් එයාට පුළුවන් වෙන්න ඕනේ අවම වේරියබල් ප්‍රමාණයක් පාවිච්චි කරලා අර වැඩේ කරන්න. හරි? ඔව් Windows 11 නුත් එහෙම තමයි ඔප්ටිමයිස් කරනවා කියලා කියන්නේ ඕවා තමයි. හරි? ඒක ඔප්ටිමයිස් නෑ තාම. එතකොට දක්ෂ ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනේ software එකක් හදද්දී පුළුවන් තරම් අවම වේරියබල් ප්‍රමාණයක් පාවිච්චි කරලා වැඩේ ගොඩ දාන්න. පුළුවන් තරම් වේරියබල් තොගයක් දාන්න නැතුව. හරි? right. එතකොට බලන්න මෙන්න මෙතන. මේ වගේ RAM එකේ වෙන් කරන ඉඩක් තමයි අපි කියන්නේ විචල්යක් කියලා. වේරියබල් එකක් කියලා. හරිනේ? right. එතකොට මේ විචල්‍ය මේ විදිහට මෙතන ගබඩා වෙලා මේ අපි දාන සංඛ්‍යාව ගබඩා වෙලා තියෙනවා. අපිට අවශ්‍ය තැනකදී ඒක පාවිච්චි කරන්න පුළුවන් විචල්‍ය. හරි? right. බලන්න ඔන්න ඔතන 24 වෙනි පිටුවේ පල්ලෙහා උදාහරණ දීලා තියෙනවා y සමාන x සමානයි 5යි y සමානයි ජෝන් වගේ කියලා. එතකොට ඒ දේවල් ටික අනිවාර්යෙන් කියව ගන්න ඕනේ. බලන්න එතන 25 වෙනි පිටුවේ Python භාෂාවේ වළංගු විචල්්‍ය නාමයන්ට උදාහරණ. ඒතර ඔය වළංගු විචල්්‍ය නාමයන් කියලා කියන්නේ දැන් චූට්ටකට කලින් අපි ඉගෙන ගත්තු මොනවාද? identifiersම තමයි. identifiersම තමයි. හරි? විචල්්‍ය කියන්නේ identifier එකක්. එතකොට identifier වලට මේ වළංගු ඒවා තමයි ඔය තියෙන්නේ. ඕතන මේ සිංහලෙන් දාලා තියෙන ඒවා එතන ඒ දෙක කපන්න. සිංහලෙන් එහෙම දාන්න බෑ. සිංහලේ දෙක කපන්න. ඒක printing mistake එකක් වෙලා හෝ මොකක් හරි වෙලා එතන ඇවිල්ලා තියෙන්නේ. හරි? ඊට පස්සේ අවලංගු ඒවා තමයි ඔය පල්ලෙහා තියෙන්නේ. ඉලක්කම් දාන්න බෑ මුලට. හිස් තැන් තියන්න බෑ.
හරි ඊට පස්සේ at යනම නම් ඒව දාන්න බෑ. ඒතර ඒ අවලංගු දේවල්. හරි අවලංගු දේවල්. හරිනේ. right. එතකොට ඔන්න ඔය විදිහට අපිට විචල්්‍ය කියන එක අඳුරගන්න පුළුවන් හොඳට ඔළුවට දාගන්න විචල්්‍ය කියන එක. මම මෙතන ආයෙ පෙන්නන්නම් විචල්්‍ය ටිකක්. දැන් බලන්න. විචල්්‍ය නැතුව ප්‍රෝග්‍රෑමින් කරන්න බෑ. විචල්්‍ය කියන එක ඔළුවේ නැත. හරි? විචල්්‍යයක් දැක්ක ගමන් ඔයාට තේරෙන්න ඕනේ මේකේ මොකද්ද වෙන්නේ කියන එක. බලන්න ඔන්න මං විචල්්‍යයක් නිර්මාණය කරනවා මේ විදියට. හරි? කලින් ඒවා මතක් කරන්නකෝ. x කියන විචල්්‍ය ඇතුළට මම දානවා 10 කියන අංකය. y කියන විචල්්‍ය ඇතුළට මම දානවා 20 කියන අංකය. දැන් මම print කරන්න කිව්වොත් y x ගමු කොහොලින් x මොකද වෙන්නේ මෙන්න 10 කියලා print වෙනවා. හේතුව මොකද්ද? හේතුව තමයි මම x සමානයි 10 කියලා දැම්මා. ඒ කියන්නේ x කියන විචල්්‍ය ඇතුළට මම 10 කියන ඉලක්කම දැම්මා. එයා එක මතක තියාගෙන හිටියා. RAM එක ඇතුලේ මතක තියාගෙන හිටියා එයා. හරි? RAM එක ඇතුලේ එයා එක මතක තියාගෙන හිටියා. ඊට පස්සේ මම y සමානයි 20යි කියලා කිව්වා. එයා ඒකත් මතක තියාගෙන හිටියා. අන්න මම පාවිච්චි කරා දැන් print x. මෙන්න එයා print කරා. දැන් එයාට මේක අමතක වෙලා තියෙයිද? මෙයාට අමතක වෙලා තියෙයිද මේක? නෑ එයාට අමතක වෙන්නේ නෑ. එයා ඒක මතක තියාගෙන ඉන්නේ. හරි? එයාට ඒක අමතක නෑ. දැන් ආයෙ මං කිව්වොත් එහෙම print කරන්න කියලා. මෙතන මං ආයෙ කිව්වොත් print කරන්න කියලා බලන්න දැක්ක. එයාට මතකයි. දැන් මං කිව්වොත් එහෙම print x වැඩි කිරීම 2 කියලා. එක. එයාට ඒක අමතක වෙන්නේ නෑ. මම මේක close කරොත් ඇරෙන්න Python එක close කරොත් ඇරෙන්න එයාට ඒක අමතක වෙන්නේ නෑ. දැන් ඔන්න මම මෙහෙම කරනවා. x සමානයි 5යි කියලා දානවා. දැන් මට කියන්න දැන් මම print කරොත් x print වෙන්න ඕනේ 10ද 5ද එහෙම නැත්නම් මේ දෙන්නගේ එකතුවද 10,5ද මොකක් print වෙයිද? ඔය චූටි දේවල්. හැබැයි ඕවා තමයි කැරකි එන්නේ. හරි? දැන් print වෙන්න ඕනේ 5. හේතුව තමයි මතක තියාගන්න විචල්්‍යයක් මං කියවනේ මේ විදිහට බාස්කට් එකක් කියලා. ඒක ඇතුලේ යා 10 තියාගෙන ඉන්නවා. ඊළඟට මම කියනවා 5 මේක ඇතුළට දාන්න කියලා. මෙතනින් කිව්වේ 5 දාන්න කියලානේ. 5 දාන්න කිව්වහම එයා මොකද කරන්නේ? එයා කරන්නේ මේක ඇතුලේ තියෙන 10 අයින් කරලා තමයි ඒක ඇතුළට 5 දාන්නේ. එයාට එකපාර එකයි මතක තියාගෙන ඉන්න පුළුවන් 10ක් විතර මතක තියාගෙන ඉන්න බෑ. එතකොට කලින් තියබුණ අගය නැති වෙලා තමයි මතක තියාගන්න අලුත් අගය විචල්්‍යයට assign වෙන්නේ. හරි? right. ඊළඟට බලන්න එන්න මෙහෙම. අපි අරගත්තොත් x සමානයි x ධන 1. බලන්න මේකේ තේරුම මොකද්ද? x සමානයි x ධන 1. ඔන්න ඔය වගේ විචල්‍යත් එක්ක අපිට එක එක වැඩ කෑලි දාන්න පුළුවන්. ඔන්න ඔවත් ඉතා වැදගත්. x සමානයි x ධන 1. හරි? පැත්තකින් තරුවක් දාලා ඔය Python වල ලියන Python මේ පොත තියෙන කට්ටිය ලියන්න. ඔය තේරුම විචල්්‍ය කියලා දාලා එතකොට විචල්්‍ය ගැන සම්පූර්ණ විස්තරයක් මේව එකේ තියෙනවා. ටියුට් එකේ තියෙනවා. මේ වගේ විශේෂ කරුණු පොතේ ලියා ගන්න. හරි? මේ වගේ විශේෂ කරුණු පොතේ ලියා ගන්න. පොතේ හරි එහෙම නැත්නම් ටියුට් එකේ 25 වෙනි පිටුවේ යට ලිව්වත් කමක් නැහැ. එතන ඉඩ තියෙන හින්දා. මේකේ තේරුම තමයි මොකද්ද? මෙන්න මේ ඉන්නේ දැනට සිටින x.
දැනට ඉන්න x දැනට ඉන්න x තමයි මේ ඉන්නේ. දැනට සිටින x ට එකක් එකතු කරලා එමාගය x තුලට දමන්න කියන එක. දැනට තිබෙන x ට එකක් එකතු කර එම අගය x තුලට දමන්න. එතකොට දැනට තිබෙන x කීයද? 5යි. ඒකට එකක් එකතු කරපුවාම අගය කීයද? 6යි. ඒක x ට නෙදාන්න කියන්නේ එයා ගිහිල්ලා එහෙනම් මෙන්න x ට දානවා. මේක අයින් වෙලා 6 කියන එක එනවා. තේරුණාද? ඔන්න ඔය විදිහටයි වෙන්නේ. හරි? කලින් තියෙන අගය අයින් වෙලා අලුත් එක එනවා. අලුත් අගය තමයි කලින් තිබ්බ x ට එකක් එකතු වුනහම එන අගය. හරි? right. එතකොට ඔය විදිහටම අපි දැන් print කරොත් එහෙම මෙතන දැන් print කරොත් එහෙම x print කරොත් එහෙම x ඔව් බලන්න 6යි කියලා print වෙනවා. දැන් print වෙනවා 6යි කියලා. ඊළඟට මම දැම්මොත් එහෙම x සමානයි x වැඩි කිරීම 2. බලන්න. දැන් අගය කීයද x ගේ? දැන් x ගේ අගය කීයද? දැන් අන්න 12 වෙනවා. ඔය ඔපරේටර්ස් ටික අපි අර මේ බැලුවා මතකයිනේ මේ 23 වෙනි පිටුවේ පරිසීමක යටතේ ඩෙලිමීටර්ස් යටතේ තියෙන ඔය ටික. ඒ ටික තමයි ඔය අඳුරගන්නේ. හරි? x සමානයි x වැඩි කිරීම 2. හරි? ඊළඟට x සමානයි x බෙදි දැන් මේකේ x වලාගේ අරගත්තොත් එහෙම 12යි. x සමානයි x බෙදීම 3. දැන් අගය යන්න අරගන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න x සමාන x බෙදීම 3නේ. දැන් x වල අගය කීයද? 12යි. 12 බෙදීම 3. 12 බෙදීම 3. 12 බෙදීම 3 එන්නේ ළමයි හොඳට බලන්න. දැන් මම x වල අගය print කරොත් දැක්කද? 4 නෙමෙයි 4.0 තරිඳු 6යි කියලා දාලා තියෙනවා. 12 3ෙන් බෙදුවා 6යිද? හරිද? 4.0 තමයි එන්නේ. එතකොට උත්තරවලදී MCQ වලදී ඔන්න ඕවා බලනවා. යම්කිසි අගයක් අපි මේ විදියට බෙදුවොත් බෙදුවයින් පස්සේ දශම බිඳුව කියන එක එනවා. දශම සංඛ්‍යාව තිබ්බත් නැතත් දශම කියන කොටස අනිවාර්යෙන් එනවා. ඒකත් මතක තියාගන්න. ඒකත් අරුවක් දාලා දාගන්න. අවශ්‍ය කට්ටිය විශේෂයෙන් අලුතෙන්ම ඉගෙන ගන්න කට්ටිය. හරි? ඊළඟට හරි? ඊළඟට බලන්න x සමානයි අපි දානවා x ධන සමානයි 1යි කියලා. x ධන සමානයි 1යි. බලන්න දැනට x වල අගය කීයද? දැන් 4නේ තියෙන්නේ. x වල දැන් අගය තියෙන්නේ 4යි. 4.0 ඇත්තටම. හරි? මේකේ තේරුම ළමයි මෙන්න මේකේ තේරුම x සමානයි x ධන 1යි කියන එක. මේකේ තේරුම මොකද්ද? මේක ලියලා මේක ඉස්සරහින් මේ විදිහට මෙහෙම එකක් දාලා x සමානයි x ධන 1 කියන එක තමයි මේකේ තේරුම. මේකේ තේරුම. හරි? දැන් මම මෙතන එක මෙහෙම තියෙද්දි මම print කරලා බැලුවොත් මට එන්න ඕනේ 4.5 නේ කලින් තිබ්බේ. එකක් එකතු වුණාම 5.1
බිඳුව 4.0 නේ තිබ්බේ 5.0 වෙලා. දැක්කද? එතකොට ඒකේ තේරුම එකක් එකතු කරන්න කියන එක. අර කලින් එකම තමයි ඒක ලියන කෙටි ක්‍රමයක්. හරි? කෙටි ක්‍රමයක් නේ. ඉතින් වෙනත් ක්‍රමයක්. සමහරලාට මෙහෙමත් දෙනවා. x වැඩි කිරීම සමානයි 3. බලන්න දැන් කීයද උත්තරේ? දැන් කීයද එන්නේ? x වැඩි කිරීම සමානයි 3. තරිදු මොන ලෝකේ ඉන්නවද මන් දන්නේ. x වැඩි කිරීම 3 සමානයි 18යි වෙන්නේ කොහොමද? දැන් x ලාගේ 5යි. දැන් එන්නේ අන්න බලන්න print කරපුවාම print x එක 15යි. මේකේ තේරුම මොකද්ද? මේක ඉස්සරහින් ඊතලයක් දාලා ලියන්න. මේකේ තේරුම තමයි x සමානයි x වැඩි කිරීම 3 කියන එක. ඔන්නක තමයි තේරුම. හරි? එතකොට ඔන්න ඔය විදිහට අපිට මේක හසුරවන්න පුළුවන්. මේ විචල්‍ය ඔය විදිහට හැසිරෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට විචල්‍යයක් ඇතුලේ අපිට අගයන් ඔය විදිහට ගබඩා කරන්න පුළුවන්. හරි? එතකොට විචල්‍යයක් ඇතුලේ ගබඩා කරන අගයන් අනුව ඒ විචල්‍යයන් වල දත්ත ප්‍රරූප එහෙම නැත්නම් data type එක වෙනස් වෙනවා. අපි data types කියන එක ඊළඟ දවසේ කතා කරමු. මොනවාද data types කියන්නේ කියලා. අද මට කතා කරන්න ඕනුනේ මේ විචල්‍ය දක්වා විචල්‍ය කියන කොටස දක්වා. එතකොට විචල්‍ය කියන එකේ ඔළුවට දාගන්න විශේෂයෙන් අලුතෙන් ළමයි විචල්‍යයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ බාස්කට් එකක් RAM එකේ හදන. ඒකට අපි අනිවාර්යෙන් නමක් දෙන්න ඕනේ. ඒ නම තමයි මෙතන මේ දෙන විචල්‍ය නම. මේක ඇතුලේ වරකට එක අගයක් බැගින් තියාගෙන ඉන්න පුළුවන්. මේක හැදෙන්නේ RAM එක තුල කියන එක හොඳට මතක තියාගන්න. මේක හැදෙන්නේ RAM එක තුල. ඒකට දෙන නම තමයි අපි මේ දාන්නේ. ඒක ඇතුලේ වරකට එක අගයයි පාවිච්චි කරන්න පුළුවන්. තවත් අගයක් දාපු ගමන් මෙයා අයින් වෙලා තමයි ඊළඟ අගය එන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. හරි? right. එතකොට ඔන්න ඔය ටික තමයි Python යටතේ අද කතා කරන්න තියෙන්නේ. ඔය ටිකක් වුණාට ඕකෙන් ප්‍රශ්න එනවා. ඕකෙන් ප්‍රශ්න එනවා. හොඳට මතක තියාගන්න exam එකට. ඒ කියන්නේ MCQ වෙනවා ඔය චුට්ටෙනුත්. එනවා. ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ලේසි දේවල් ටිකක් තියෙන්නේ. ඊට පස්සේ අපි විචල්‍ය කියන්නේ මොකක්ද කියලා හඳුර ගන්නවා. ඊළඟ දවසේ විචල්‍ය කියන එක අඳුරගෙන ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ඒ විචල්‍ය කියන එක නෙවෙයි විචල්‍ය යටතේ විචල්‍ය අපි ගබඩා කරන් පස්සේ හැදෙන දත්ත ප්‍රරූප ටික data types ටික ඉගෙන ගත්තයින් පස්සේ අපිට පුළුවන් අන්න ඔපරේටර්ස් ටික එකතු කිරීම අඩු කිරීම බෙදීම දීර්ඝ බෙදීම මේ ටික කතා කරලා ඉවර වෙලා MCQ ලොකු ප්‍රශ්න පැත්තකින් දාන්නකො MCQ සෑහෙන ප්‍රමාණයක් ගොඩ දාගන්න Python වල. හරි? මේකෙන් Python ගොඩ යනවා. ඒක ස්ථිරයි, බය වෙන්න දෙයක් නැහැ. ලොකු ප්‍රශ්නේ කෙසේ වෙතත් MCQ ටික ගොඩ දාගන්න පුළුවන්. මොකද MCQ එනවනේ 15ක් විතර Python වලින්. MCQ 15ක් විතර එනවා. ඒතර ඒක අතාරින්න බෑ. ඒක ගොඩ දාගන්න පුළුවන්. හරි? ඊළඟට ඔය මේ එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම ටික ඉගෙන ගත්තයින් පස්සේ අන්න එනවා if condition while loop අන්න චුට්ටියක් කර අමාරු කතන්දර ටික. හරි? ඒතර මේ අමාරු කතන්දර ටික ගොඩක් වෙලාට අවශ්‍ය වෙන්නේ essay ප්‍රශ්නෙට. හරි? ඒතර MCQ ටික හරිය අඩුම ගානේ විශේෂයෙන් මේ අවුරුද්ද කරන් ඉන්න අය හෙට අනිද්දා කරන් ඉන්න අය ගොඩ දා ගන්න ඕනේ. 22 යට නම් කල් තියෙනවා loop file handling දක්වාම කරගෙන යන්න පුළුවන්. හරි? ඒතර ඔයගොල්ලෝ තීරණය කරන්න ඔයා කොයි මට්ටමට වෙනකන් ඒක ගොඩ දා ගන්නවද කියන එක. මොකද Python කියන එක අමාරුයි. ඒක එහෙම තමයි. Python වල අමාරුව නෙමෙයි තියෙන්නේ. Python ඔයාට ඔළුවට දාගන්න සෑහෙන කාලයක් අවශ්‍යයි. ඒ කාලය ඔයා තමයි තීරණය කරන්න ඕනේ කොහොමද ගොඩ දාගන්න කියලා. හැබැයි MCQ එකට ඒ කතන්දර මොකුත් නැහැ. අනිවාර්යයෙන්ම මේකෙන් පුළුවන් කරගන්නවම ඕනේ. පුළුවන් වෙනවම තමයි. හරි? right.
ඊළඟට ගිය සතියේ බ්‍රහස්පතින්දා පේපර් එකේ බ්‍රහස්පතින්දා පේපර් එකේ පැය දෙකක් පැය දෙකක්ද පැය කමාරක් විතර ගිහිල්ලා අන්තිම හරියේ අන්න රෙකෝඩින් දෙනවද කියලා අහලා කට්ටියක් අයින් වුණා. ඒකින්ද මම තීරණය කරා ඒකට ඒක රෙකෝඩින් එක නොදී ඉන්න. තව ටික දවසකින් බලමු හිතුනොත් මම දානවා. මේ කොහොමද මම බ්ලොග් එකකට දැම්මා. බ්ලොග් එකේ තියෙනවා මම ගෲප් එකකටත් පස්සේ දාලා දාන්න. හරි? හරි. එතකොට හරි ඒක මම දාන්න. ඊට අමතරව තව පොඩි එකක් කියන්න ඕනේ මේ 22 කට්ටිය ඉන්නවා. 22 කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. 2022 කට්ටිය 22 සෙට් එක. රයිට්. එතකොට මේ අපි මේ දවස් ටිකේ හරි. ඉන්නවනේ කට්ටිය. හරි. දැන් 21 අයට අදාළ නැහැ. 22 අයට අපි 22 කට්ටියට අපි මේ දැන් අලුතෙන් එන කට්ටියට විශේෂයෙන්ම හරි දරස් එකත් එක්ක සම්බන්ධ වෙලා පොඩ්ඩක් අපි බැලුවා ටියුට් ඩෙලිවර් කරන එකයි ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ෆීස් ගෙවන එකයි ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා කාඩ් එකෙන් ගෙවන්න ඒ වගේ විස්තර ටිකක් හරි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා පොඩි දේවල් ටිකක් හදලා තියෙනවා 22 අයට ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම තියෙන කට්ටිය ඉන්නවා 22 කට්ටිය මතපාත් දාලා 22 ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන අය 22 ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ඇති. හරි ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැ නේ බැංකුව වලින්. දෙමාපියන්ට. හරි. අන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින් ඔයගොල්ලෝ දන්නව නේද? අර මේ ඩිස්කවුන්ට් හම්බෙනවා සහ පේමන්ට් ඔප්ෂන් තියෙනවනේ. ඔයගොල්ලන්ට amount එකක් ගෙවලා ඉවරලා ඒක මාසිකව ගෙවන්න හදා ගන්න පුළුවන්. ඒකට හරි පොඩි ගාණක් තමයි මාසෙට එන්නේ. අන්නේ ක්‍රමේ මට පන්තියට ගේන්න ඕන නම් මොකද සමහර ළමයි ඉන්නවා එතකොට මේ ඩිස්කවුන්ට් එකක් අරන් දෙන්න පුළුවන් හින්දා හරි එකපාර එතකොට ගෙවන්න අවශ්‍ය නැහැ ඩිස්කවුන්ට් එකක් අරන් දෙන්න පුළුවන් හින්දා එතකොට ඒ විස්තරේ මං 22 අයට කියන්නම් 22 ඉන්නවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන අය ක්‍රෙඩිට් කාඩ් එකක් ගෙදර කාට හරි තියෙන අය මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න ඒ පේමන්ට් එක කරන්නේ කොහොමද කියලා මේව කරන්නම් මේ සෑහෙන ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා මේ ටිකේ දරාස් එකේ දරාස් එකෙන් තමයි ඒක දෙන්නේ එතකොට මං ක්ලාස් කාඩ් එක දරාස් එකට දැම්මම ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන් හරි එතකොට ඒක තමයි ප්ලෑන් එක ගොඩක් කල් තියෙන එකක් නෑ මේ නොවැම්බර් මාසේ විතරයි මම හිතන්නේ ඒගොල්ලන්ට තියෙන්නේ දැනට දාලා තියෙන්නේ ඔයගොල්ලන් නොවැම්බර් මාසේ ඇතුළත ගන්න පුළුවන් නම් ඒ ඩිස්කවුන්ට් එක අරගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ප්‍රොමෝෂන් එක එතකොට මම ක්ලාස් කාඩ් එක ඒක හරහා දුන්නාම ප්‍රොමෝෂන් එකේ ඔයගොල්ලන්ට ගාණ අඩු වෙනවා හරි එතකොට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කට්ටිය ඉන්නවා නම් 22 විතරයි 22 අය මට මැසේජ් එකක් දාන්න මම කොහොමද කරන්න කියලා විස්තරය එවන්න හරි හරි එහෙනම් Python එකේ එතකොට Python එකේ අදට ඔය ටික තමයි කතා කරන්න ඕනලා තිබ්බේ ඉතුරු දේවල් ටිකත් එක්ක අපි ඊළඟ දවසේ කතා කරගෙන යන් ඉතුරු ටික එහෙනම් අදට එච්චරයි ඊළඟ දවසේ හම්බෙමු එහෙනම් හැමෝටම ආයුබෝවන්